හොඳයි පින්වත් සියලු දෙනාම දෑත නළලේ තබා තුන් ලෝකයට ගුණ සුවඳ බෙදා දුන් විමුක්තියේ අරුණාලෝකය උදා කර දුන් හඬන වැළපෙන ලෝ සතුන්ට නොහඬා නොවැළපී සිටින මාවත විවර කළ ගුණාද්‍ර හදවතකින් යුක්තව කරුණාවෙන් ලතෙත් වෙලා ලෝකයට කාරුණික මඟ පෙන්වීමක් සිදු කරලා අසහාය බුද්ධ කෘත්‍යයක් සිද්ධ කොට වදාළ අපගේ අනධීවර ශාස්ත්‍රෝන් වහන්සේ වන තිලෝවග්ග තිලක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාපියුම් අභියස සියලු දෙනාගේම උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කියන්න. කුළුණු මෙන් සත වෙත පතල නැන සව්පදාරුත හෙලි කල ලොවට සෙත නිතර නම බිම් මුනිඳු සරණත ලංකර සසරහිම් දුරු කර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වන්දිම් නව ලෝතුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලැකි ගුණති අපමණ සතහට පිළිසරණ වන්දිම් අදරින් අරි සංඝගණ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ හාපේති අත්ථං පටිබද්ධ චිත්තෝ ඒතං භයං සන්තවේ පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති විපස්සනා භාවනා මධ්‍යස්ථානාදීපති විචිත්‍ර ධර්ම කථික උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ එවැගේම අප කල්යාණ මිත්‍ර විචිත්‍ර ධර්ම කථික උඩුදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රධාන අතිපූජනීය සදා වන්දනීය මහා සංඝරත්නයෙහි පාපියුම් වන්දනා කරමි. මට අවසර ලැබේවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, රතනාගර ප්‍රභා අභිධර්ම වැඩසටහන ආරම්භ කරන්නට සියලු දෙනාම සුදෝ වතින් සැරසිලා මේ පින්බිමට බොහොම සතුටින් සෝමනස්ස සහගත සිතකින් යුක්තව එකතු වුණා. සීලයක පිහිටල දැන් සෝදානම් වෙන්නේ වෙනද වගේම ඒ උතුම් ධර්මය අසන්නට මනසිකාර කරන්නට. මේ ශ්‍රී සද්ධර්මය අසන්ත ලැබූ ඔබට ඒ සඳහා ඔබ ඔබේ ජීවිතය තුළ අනාදිමත් සසරක පටන් පුරන ලද අප්‍රමාණ පාරමී සම්භාරය මෙතකැයි කියලා කියන්න බෑ. මේ වගේ පරම ගම්භීර ධර්මයකට සවන් යොමු කරන්නට ලැබීම මහත්ම වාසනාවක් කොට සලකන්ට ඕන.
මෙවන් ධර්මයක මිහිර විඳින්ට ශ්‍රද්ධාව තිබූ පමණින්ම අවස්ථාව ලැබෙන්නේ නැහැ. ධර්ම ප්‍රීතිය උපදවා ගන්න නම් යම් පමණකින් හෝ ප්‍රඥාවෙන් ජීවිතයේ දෙස බැලීමේ හැකියාව තිබිය යුතුය. ගම්භීර ශුන්‍යතා ප්‍රතිසංයුක්ත ධර්මපරයායන් හැමෝටම චිත්තාකර්ෂණීය නොවන බව බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාලා. එහෙත් යම් කෙනෙක් මේ උතුම් ධර්මය පදයෙන් පදයේ අර්ථ විමසමින් ජීවිතයට ගලපාගෙන ජීවිතයේ දෙස බලන්ට පුරුදු වුණොත් එවන් කෙනෙකුට අම්හිරි වන එකම බණපදයකුත් නැහැ කියලයි ශ්‍රී මුවමඩලින් වදාළේ. දෙවියන්ට මිහිරි වූ අමා ධර්මය, බ්‍රහ්මයන්ට මිහිරි වූ අමා රස වෑහෙන ධර්මය, දෙවි මිනිසුන්ට හිතකර වූ උතුම් ධර්මය අසා දැනගෙන ජීවිතයට සම්බන්ධ කරගෙන එමගින් ලබන චිත්ත ප්‍රීතිය ලෝකෙ කිසි දෙයකට සම කරන්නට බෑ. ඒ චිත්ත ප්‍රීතිය ලබාගෙන මෙලොව සැනසීම පරලොව සැනසීම උදා කරගන්න, අමා මහා නිවනේ සුව විඳ ගන්න හැම දිනාටම අද දවස උතුම් පිහිටක් වන පිළිසරණක් වන උපෝසත දවසක් වේවා කියලා මම ආශිර්වාද කරනවා. මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ හාපේති අත්තං පටිබද්ධ චිත්තෝ ඒතං භයං සන්තවේ පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා, මහණෙනි, බොහෝ කලකට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩියට පස්සේ මේ ලෝකයට සිල්වත් ගුණවත් උතුමෝ කාලෙන් කාලෙට පහළ වුණා. ඒ අතර මහණෙනි, බරණස් නුවර රජ කරපු එක්තරා මහේශාක්‍ය රජ කෙනෙක් කල්යාණ මිත්‍ර ඇසුර ලබාගෙන උතුම් ධර්මය ධ්‍යාන උපදවන ප්‍රතිපදාව, එහෙම නැත්නම් සිත සමාධිමත් කරන ප්‍රතිපදාව ගැන අහලා දැනගෙන රජකම් කරන ගමන් මේ මහා රජතුමා ධ්‍යාන උපදවා ගත්තා. මහණෙනි, මෙලෙසින් ධ්‍යාන උපදවා ගත්ත මේ රජතුමාට ධ්‍යාන සුවය නිසා රජසැප එපා වුණා. රජසැප විඳින්නට කැමති වුණේ නැහැ. භ්‍රමචාරී පිළිවෙතකට ඒ රජතුමා ඇතුළු වෙලා රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරු 4 දෙනාට රාජ්‍ය පාලන කටයුතු බාර දීලා උඩුමහන් තලයට වෙලා ධ්‍යාන සුව විඳින්මින් මේ රජතුමා ඉන්නවා. මේ අමාත්‍යවරු බොහොම අධාර්මිෂ්ඨ අමාත්‍යවරු නිසා වැරදි විදිහට තමයි මිනිසුන්ගේ නඩු විසඳන්නේ. නඩු අවනඩු කරලායි මිනිසුන්ට දඬුවම් ලබා දෙන්නේ. නිවැරදි කරුවන් වැරදි කරුවන් බවට පත් කරනවා. වැරදි කරුවන් නිවැරදි කරුවන් බවට පත් කරනවා. අත්ලස් ලබාගෙන මේ විදිහට අධාර්මිෂ්ඨව රට පාලනය කරනකොට මිනිස්සු මහා උද්ඝෝෂණයක් පැවැත්තුවා. මහරජතුමාගෙන් පස්සේ මේ රටට හොඳ කලදසාවක් නෙමෙයි උදාවන්නේ කියලා. ඒ අවස්ථාවේ මහරජතුමාට සිද්ධ වෙනවා නැවත වතාවක් නඩු විසඳන තැනට ගිහිල්ලා ධර්මානුකූලව නඩු විසඳන්න. මහරජතුමා ධ්‍යාන සුවයෙන් මොහොතකට ඈත් වෙලා නඩු විසඳන තැනට ගිහිල්ලා නඩු විසඳන්න පටන් ගන්නකොට නැවත වතාවක් හිතට අධිකතර ලෙස පීඩාකාරී තත්වයක් ඇති වෙනවා. රජතුමා දැන් කල්පනා කරනවා, මම මෙච්චර දවසක් බොහොම නිදහසේ චිත්ත ප්‍රීතියෙන් කල් ගෙවුවා. නමුත් මේ රාජාසනයේ ඉඳ ගැනීමත් සමග මට අධිකතර මානසික පීඩාවක් ඇති වෙනවා. ඉතින් මෙහෙම හිතලා නැවත හිතනවා, මීට වඩා හොඳයි මම උපදවාගත් ධ්‍යාන සුවය ගැනම හිතමින් ඒ ධ්‍යාන සුවයෙන් කල් යවන එක. කොයි කාලෙත් ලෝකෙ රජකම් කරන්නට ලැබෙනවා. පිනැත්තෝ රජවරු වෙනවා, පින නැත්තෝ දුගියෝ වෙනවා. මේ සනාතන ධර්මයේ ඉදිරියේ කලකට රජා කලකට දුගියා වෙමින්, කලකට දුගියා කලකට රජා වෙමින් යන ගමනක් සංසාරයේ කියන්නේ.
මම මහ පින්නති රජ කෙනෙක් කුමක් නිසාද රජමැදුරේ ධානසෝ විඳින්න තරම් මට වාසනා මහිමය උදා වුණා. එපමණකින්ම සෑහීමටපත් වෙලා මින්පසු මා රජකම ගැන සොයන්නේ නෑ කියලා පිරිහිච්ච ධාන බොහොම අමාරුවෙන් නැවත උපදවා ගත්තා. උපදවාගෙන ධාන සුවයෙන් ඉන්නකොට මේ උතුමන් වහන්සේට වැටහෙනවා නාම රූප ධර්මයන්හි සංස්කාර ධර්මයන්හි අනිත්‍ය ලක්ෂණය වහා වෙනස් වන ස්වභාවය. ඒ වෙනස් වන ස්වභාවය නිසාම ඇති කරන මහා පලිබෝධය දුක ශෝකය සන්තාපය පසුතැවීම දුක් විපාක මේවා ගැන අවබෝධ වෙන්න පටන් ගත්තා. ඒ වගේම තම වසඟේ කිසි දෙයක් ලෝකේ පවත්වන්නට බෑ කියන මේ අවබෝධයත් සනාථ වෙනකොට තහවුරු වෙනකොට මේ උතුමන් වහන්සේ පෙර කළ පින් නැති රජ කෙනෙක් නිසා රජ ඇඳුම් පිටින් සිටියදීම පස්චේක බෝධි ඥානය සාක්ෂාත් කරලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඉන් අනතුරුව දකුණු ශ්‍රී හස්තය ගෙන තම හිස ස්පර්ශ කිරීමෙන් අනතුරුව රජ ඇඳුම් ඉවත් වෙලා පසේ බුදුරජාණන් වහන්සේ නමක් හැටියට පෙනී ඉන්නවා. ඇමතිවරුන්ට රාජකීයයන්ට විශ්මය උපදවන දසුනක් බවට පත් වුණා. මහරජතුමා පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා ධර්මයක අසිරිය මේ වගේ ඉතිහාසයක් මේ ලෝකයේ තිබුණා. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේ රැස්ව සිටි පිරිස අමතා ප්‍රකාශ කරනවා මිත්තේ සුහජ්ජේ අනුකම්පමානෝ මේ ලෝකේ ඉන්න මිනිස්සු මිත්‍රයන්ට හිතවතුන්ට අනුකම්පාව දක්වනවා කියලා හාපේ තියත්නම් පටිබද්ධ චිත්තෝ ඔවුන් කෙරෙහි බැඳී ගිහිල්ලා හාපේ තියත්නම් තමන්ගේ ආත්මාර්ථය නැති කරගන්නවා විනාශයට පත් වෙනවා. ඒතම් භයං සන්තවේ පෙක්ඛමානෝ මට නිරන්තරයෙන් පෙනෙන ඒ ආදීනවය දැකලා මම ඒකෝචරේ කග්ග විසාන කප්පෝ තනිව හුදකලාව හැසිරෙන්නා වූ එක අඟක් ඇති කඟ වෙහෙනෙකු බඳුව නැත්තම් කඟ වෙහෙනෙකුගේ තනි අඟක් බඳුව මම මින් අනතුරුව ගන්ධමාදන පර්වතයේ කාලය ගත කරනවා කියලා හිස් අහසින් ගන්ධමාදන පර්වතයට මේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මේ කතාව බුදු සිරිමුව මඩලින් වදාරලා ප්‍රකාශ කරනවා ලෝකෙ බොහෝ දෙනා ආත්මාර්ථය පිරිහෙලා ගන්නවා පරාර්ථය පාදක කරගෙන එය වර්ණනා කරන්නේ නැහැ ප්‍රශංසා කරන්නේ නැහැ. එනිසා ඔබට උදෑසන කාලයේ මේ ලබා දෙන උතුම් පණිවිඩය ඒ බණ කතාවෙන් අත්ථත්තංච පරත්තංච බහුනාපි නාහපයේ ආත්මාර්ථය පිරිහෙලාගෙන කරනු ලබන පරාර්ථය තථාගතයන් වහන්සේ අගය නොකරන නිසා මේ උතුම් ධර්මයේ හැසිරීම තුළින් තමා ලබන ජීවිත අවබෝධයම තථාගතයන් වහන්සේ වර්ණනා කරන නිසා මෙවන් උතුම් වැඩසටහනකට ඔබ පැමිණීමම ඒ බුදුරජාණන් වහන්සේගේ උත්තම අනුශාසනාවට පාරිශුද්ධ සිතිවිල්ලට පණ පෙවීමක් වන නිසා මේ ගමන ඒකාන්තයෙන් ඔබ වන් ශ්‍රාවකයෙකු ඔබ වන් ශ්‍රාවිකාවක විසින් පැමිණිය යුතු ගමනක් සවන් දිය යුතු ධර්මයක් සිත්හි දරාගත යුතු ධර්මපරයායක් නුවණින් අර්ථ විමසිය යුතු ධර්මපරයායක් වගේම ඔබේ සෑම ඇසිල්ලක්ම සෑම නිමේෂයක්ම ජීවිතයේ මේ උතුම් ධර්මයට අනුව ගලපා ගන්නට ඔබ වෙහෙස දරන්න ඕන. අපි පසුගිය වැඩසටහන් වාරවලදී සතර පරමාර්ථ ධර්ම වලින් චිත්ත පරමාර්ථයට අදාළ වන සිත කියන්නේ කුමක්ද කියලා ඔබට කියා දුන්න ඒ උතුම් බුදු වදනට අනුව සිතෙහි ප්‍රභේදයන් පිළිබඳව යම් සංක්ෂිප්ත අදහසක් ඔබට අසන්නට ලැබුණා. කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර වශයෙන් ප්‍රභේදගත වන චිත්තය ඒ වගේම ඒ කාමාවචර සිත්හි ප්‍රභේද අකුසල් සිත් ඒ වගේම අහේතුක සිත් කාමාවචර සෝභන සිත් මේ ආදී වශයෙන් අපි හදාරන්නට යෙදුණා. අකුසල සිත් පිළිබඳව විස්තර වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම අහේතුක සිත් පිළිබඳව සාකච්ඡා කළා. පසුගිය වැඩසටහනේදී කාම සෝභන කාමාවචර සෝභන සිත් පිළිබඳව සාකච්ඡා කළා.
ඒ සාකච්ඡාව තවදුරටත් අද දවසේදී සම්බන්ධ කරනවා ඔබ සිහි කරගන්න පසුගිය වැඩසටහන් වලදී අප විසින් සාකච්ඡා කරන ලද ඒ ගම්භීර ධර්මපරයාය පිළිබඳව කාමාවචර සෝභන සිත් 24ක් පිළිබඳව ඔබට අසන්නට ලැබුණා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නා ලද ඒ කාමාවචර සිත් 24න් කාමාවචර කුසල සිත් 8ක්, ඒ වගේම කාමාවචර විපාක සිත් 8ක්, ඒ වගේම කාමාවචර ක්‍රියා සිත් 8ක් වශයෙන් ඒ සිත් 24 සංග්‍රහ වෙනවා. කාමාවචර කුසල සිත් 8 අපි ඉගෙන ගන්නට යෙදුණා. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික චිත්තය, සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික චිත්තය, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික චිත්තය, සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික චිත්තය, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික චිත්තය, උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික චිත්තය, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික චිත්තය, උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංඛාරික චිත්තය. මෙන්න මේ චිත්තෝත්පාද 8 කාමාවචර සෝභන කුසල සිත් නමින් බුදු සිරිමුව මඩලින් දේශනා කොට වදාරනවා. අපි ඉගෙන ගත්තා ඒ කාමාවචර කුසල සිත් 8 ප්‍රභේදගත වෙමින් දානාදී පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියා වශයෙන් වැඩිවන ආකාරය, ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස ආදී ආරම්මන වශයෙන් ගුණිත වන ආකාරය, ඒ වගේම ద్వාර වශයෙන් කර්මද්්වාර වශයෙන් කායද්්වාර වචීද්්වාර මනෝද්්වාර මේ විදිහට මේ කුසලය මේ කුසල් චිත්තය ප්‍රභේදගත වෙමින් අනේක ණය ක්‍රම ඔස්සේ මේ කුසල් සිත වර්ධනය වන ආකාරය එදා අපි ඉගෙන ගන්නට යෙදුණා. එතකොට ඒ වගේම ඒ කාමාවචර සහේතුක කාමාවචර නමින් හඳුන්වපු ඒ මහා කුසල සිත් 8ට විපාක වශයෙන් සහේතුක විපාක 8කුත් අහේතුක විපාක 8කුත් ලැබෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ අහේතුක විපාක පිළිබඳව කල්තියාම අපි සාකච්ඡා කරා. සහේතුක විපාක පිළිබඳව සංක්ෂිප්ත වශයෙන් සාකච්ඡා කළා. ඒ කාමාවචර කුසල සිත්වල ඇති චෛතසික ධර්මතා, ඒ යෙදෙන ආකාරය සහ ඒ අංගවලින් අංග වශයෙන් ගත්තොත් ඒ කුසල සිත් බොහෝ සෙයින් සහේතුක කාමාවචර විපාක සිත් වලට සමානයි. ඒ වගේම කාමාවචර මහා කුසල සිත් 8 අටෙහි තියෙන ඒ ලක්ෂණ කාමාවචර මහා ක්‍රියාසිත 8ට එනකොට ලක්ෂණ වශයෙන් බොහෝ දුරට සමානයි. හැබැයි මේ ක්‍රියාසිත පහළවන්නේ බුදුපසේ බුදුමහරහත් උතුමන්ට වෙන වග එදා ඔබට කියලා දුන්න යම් සංක්ෂිප්තාකාරයෙන්. අපි තව දුරටත් ඒ පිළිබඳව අද දවසේ කතා කරනවා. ඒ වගේම මේ සිත් සෝමනස්ස සහගත උපේක්ෂා සහගත වන්නේ ඇයි? ඒ සඳහා බලපාන හේතු මොනවද? ඒ වගේම ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත වීමේ හේතු මොනවද කියන මේ කරුණු එදා කතා කළා. ඒ අතර කාමාවචර කුසල් සිත් ඥාන සංප්‍රයුක්ත වීමේ හේතු අපි එදා අවසාන හවස් කාලේ වැඩසටහනේදී තරමක් දුරට සාකච්ඡා කළා. දැන් අපි එතනින් පටන් ගන්නවා අද දවසේ වැඩසටහන. කාමාවචර මේ කුසල් සිත් ඥාන සංප්‍රයුක්ත වීම සඳහා මොනවද බලපාන හේතු? ඥාන සංප්‍රයුක්ත වීමේ හේතු. මේවා ඊටාම වටිනවා දැනගෙන දැකගෙන තම ජීවිතය තුළ පුරුදු කිරීම චිත්තානුපස්සනාවක් වගේම ඉතා උසස් අග්‍රගණීය කුසල සිත් පහළ කර ගන්නට ඒක හොඳ ප්‍රවේශයක් බවට පත්වන නිසා. ඒ අතර බුදුරජාණන් වහන්සේ වදාරනවා ඥාන සංප්‍රයුක්ත වීමේ අංග අතර පරිපුච්ඡකතහා කියන මේ අංගය නිරන්තරයෙන් ධර්ම සාකච්ඡා කරන බව. එහෙම නැත්නම් පරිපුච්ඡකතා විමසන සුළු බව. ධර්මය හදාරද්දී
ධර්මය පුරුදු කරද්දී ධර්මය ඉගෙන ගනිද්දී නොතේරෙන තැන් පිළිබඳව බොහොම යටහත් සිතකින් දැනගැනීමේ බලාපොරොත්තුවෙන් පමණක් යම් කිසි කෙනෙක් විමසනවා නම් අන්නේ විමසද්දී ධර්මදරයන්ගෙන් විනයදරයන්ගෙන් ගුරුවරුන්ගෙන් විමසනකොට සැකහැර දැනගන්ට ලැබෙනවා. අන්න එතකොට ඥාන සංප්‍රයුක්තවන්ට ප්‍රඥාව අභිවර්ධනය වන්ට පහළවන කුසලසිත ඥානයෙන් උන්මිශ්‍රව ඥාන සහගත සිත් බවට පත්වෙන්න ඒක හේතුවක් වෙනවා. පරිපුච්ඡකතා විමසීම විමසා බැලීම නොතේරෙන තැන් පිරිසිදු කර ගැනීම අසා පැහැදිලි කර ගැනීම එකට කියනවා පරිපුච්ඡකතා කියලා. පරිපුච්ඡකතා ඊළඟට වස්තු විසද කිරියතා කියලා කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වස්තු විසද කිරියතා නැත්තම් මේ ආධ්‍යාත්මික බාහිර වස්තුන් පිරිසිදු කිරීම. ඒක මෙහෙමයි සලකන්නේ. යම් කිසි කෙනෙක් දාන ආදී පින්කම් කටයුතු වල සිද යෙදෙනකොට කායික පිරිසිදුකම ඒ වගේම යම් කිසි කෙනෙක් දානයක් සකස් කරද්දී දානි සකස් කරන තැන මුළු තැන්ගය දන්හල ඉතා පිරිසිදුව තබා ගැනීම. ඒ වගේම යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ වෙනුවෙන් එකම පහන් ආලෝකයක් නමුත් පූජා කරනවා නම් ඒ පූජා කරන පහන හොඳට පිරිසිදු කරනවා. පහන් වැට පිරිසිදු කරනවා. හාත්පස පිරිසිදු කරනවා. එහෙම පිරිසිදු කරලා තෙල් තිර යොදලා ඉන් අනතුරුව තමන්ගේ දෑත දෙපා මුහුණ ශරීරය පිරිසිදු කරගෙන පිරිසිදු වස්ත්‍රයක් ඇඳගෙන ඉන් අනතුරුව ඒ පහන බුදුගුණ සිහි කරමින් දල්වනවා. අන්නේ වෙනකොට අන්නේ වගේ අවස්ථාවකදී ඥානයේ නුවණ ඒ පින්කමත් එක්ක ඊටාම හොඳට යෙදෙනවා. අග්‍රාකාරයෙන් යෙදෙනවා. ඒකට කියනවා වත්තු විසද කිරියතා කියලා. වත්තු විසද කිරියතා. මේ සිත් ඥාන සංප්‍රයුක්තවන්ට හේතු. ඒ අනිත් පැත්තත් තේරුම් ගන්නට ඕනේ. ඒ විදිහට සිද්ධ නොවෙනකොට ඕනෑමට එපාවට ගණන් ගන්නේ නැතුව සිද්ධ වෙනවා නම් ඥාන විප්‍රයුක්ත වෙනවා. ඥාන විප්‍රයුක්ත වෙනවා. ඒ නිසා ඥාන සංප්‍රයුක්ත සිත් පහල කරගන්න නම් දැන් ඔය අද පිරිසිදු වෙලා සියලු දෙනාම සුදු වටින් සැරසිලා ඇවිල්ලා ඉන්නේ. ගෙදර ඉන්නවා වගේම ආවොත් බලන අයටත් එපා වෙනවා. ළඟ ඉන්න අයටත් එපා වෙනවා. එනිසා ස්වාමීන් වහන්සේලාට දේශනා කරනවා සිවුරු දුගඳ එනවා නම් සිවුරු පිරිසිදු කරගන්න ඕන. ඒ වගේම විට හැම ගන්නවා නම් දත් පිරිසිදු කරගන්න ඕන. ඊළඟට නියපොතු කපා ගන්නට ඕන. කස්රැවුල් ඉවත් කරගන්න ඕන. ඒ වගේ පිරිසිදුකම් වැදගත් වෙනවා. වත්තු විසද කිරියතා. සෑම කටයුත්තකම එහෙම තමයි. සෑම කටයුත්තකම සමහර ලාමට භාවනාවක් කරනකොට වුණත් පිරිසිදුකමක් නැත්නම් ශරීරය අපිරිසිදු වෙලා නම් දුගඳ හමනවා නම් සිවුරු වලින් දහඩිය ගඳ නිරන්තරයෙන් එනවා නම් ඒවා පිරිසිදු කරගන්නේ නැත්නම් ඒ දේවල් පවා ඒවට කියනවා කුද්දක පලිබෝධ කියලා. ඒවා බලපානවා භාවනාවේ නොවැඩීම පිණිස. ඒවා පිරිසිදු කර ගැනීම කුටිසනසන උනත් එහෙම තමයි. කුටිය ඒ වගේම කුටියට යන්නේන මාවත මේ දේවල් පිරිසිදු කරන්නට ඕනේ නිරන්තරයෙන් කෙනෙක්ගෙන් අදහස් කරන්නේ සුදුසු කල්හි උදේ හවාවත් පිළිවෙත් සම්පාදනය කරලා ඒ විදිහට සූදානම් වෙනකොට භික්ෂුවක් පැවිදි ජීවිතය තුළ කාය පාරිශුද්ධියත් චිත්ත පාරිශුද්ධියත් දෙකම සම්පූර්ණ කරගන්නවා. ඉතින් එනිසා වත්තු විසද කිරියතා කියන කාරණය ඊටාම වැදගත් වෙනවා. ඊළඟ කාරණය තමයි ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියලා කියන්නේ. ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා. එයින් අදහස් කරන්නේ දැන් මේ ධර්මයේ පුරුදු කරන මේ අත දන්නවා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම නමින් සිතක් ඇතුලේ නැත්නම් සිත තුළ ක්‍රියාත්මක වන ධර්ම සමුදායක් වෙන්කොටගෙන දේශනා කරනවා ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම කියන්ට හේතුව තමයි ඒ චෛතසික ධර්ම බලවත් වුණාට පස්සේ සසු ධර්ම පරයා සිත තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙනවා. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව මේවා ඉන්ද්‍රිය ධර්ම. එතකොට ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්මතා පහම සමසේ පැවැත්වීමේ හැකියාව. ඒක
මේ ඉන්ද්‍රිය ධර්ම පුරුදු වන විදිහට වැඩෙන විදිහට භාවනාවක් පුරුදු කරගෙන යන කෙනෙකුට කාලයක් තිස්සේම වමනාවෙන් උනන්දුවෙන් ඕනෑ කමින් යුක්තව නොපසු බස්නා වීරියෙන් සිද්ධ කරනකොට මේ ඉන්ද්‍රිය ධර්මවල බලය නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්මව ක්‍රියාත්මක වන ආකාරය තෝරා ගන්නට ලැබෙනවා. එතකොට ශ්‍රද්ධාව වැඩි නම් ශ්‍රද්ධාව අඩු කරන්න කියලා එහෙම එකක් එහෙම නැහැ. හොඳට මතක තියාගන්න. මේ එකම ඉන්ද්‍රිය ධර්මයක්වත් අඩු කරන්න කියන එක නෙමෙයි. අඩු වෙලා තියෙන ධර්මය දියුණු කිරීම. අපි ගත්තොත් ශ්‍රද්ධාව අඩුයි නම් ශ්‍රද්ධාව දියුණු වන විදිහට හැසිරෙනවා නැත්නම් කටයුතු කරනවා. ශ්‍රද්ධාව දියුණු වන විදිහේ දේවල් සිද්ධ කරනවා. වීරිය අඩුයි නම් වීරිය දියුණු වන විදිහට. හැබැයි දැන් භාවනානුයෝගී කෙනෙක් වීරියෙන් භාවනාව සිද්ධ කරගෙන යනකොට සමහර වෙලාවට පමණ ඉක්ම වූ අධික වීරියක් ඔය සෝන ස්වාමීන් වහන්සේ වගේ ගන්න අවස්ථාවල යම් පමණකට ඒ අධිකතර වෙහෙස නතර කරලා කය සමනය කරලා ඉන්න අනතුරුව තමන් පුරුදු කරන කර්මස්ථානයේ භාවනාව දිගට යෝග කර්මය සිද්ධ කරන්ට පුරුදු වුණාට පස්සේ ඉන්ද්‍රිය සමත්ථ පටිපාදනතා කියන මේ කාරණය ලැබෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම සමසේ පැවැත්වීම. භාවනාවක් කරන කෙනෙකුට ඒක හොඳට වැටහෙනවා. එක දිගටම නිදිමරාගෙන භාවනාවක් කරන එක සමහර කෙනෙකුට yaadෙනවා. සමහර කෙනෙකුට බොහොම හොඳට සප්පාය කරයි. සමහර කෙනෙකුට එහෙම සප්පාය කර නැහැ. ඒ වගේ කෙනෙක් කාය විවේකයේ ගැනත් යම් පමණකින් සිතමින් හොඳට හඳුනා ගන්නට ඕන. මෙතන ඉන්නේ මේ පින්වත් සියලු දෙනාම වගේ භාවනා කරන ඇත්තෝ නිසා මේ ධර්මයේ ගැන බොහොම ශ්‍රද්ධාවෙන් කටයුතු කරන නිසා මේවා ඊටාම වටිනවා දැනගෙන තියෙන එක. කොයියම්ම වෙලාවකවත් ශ්‍රද්ධාව අඩු වෙන්න තබන්නේ නැහැ. ශ්‍රද්ධාව හීන කරන්නේ නැහැ. ශ්‍රද්ධාව බාල කරන්නේ නැහැ. ඒ වගේම තේරුම් ගන්නට ඕන මේ වගේ කාලයක ඉන්න ඔබ මා ඇතුළු බොහෝ දෙනාගේ එදා හිටපු ගිහි පැවිදි සමාජයේ ඇත්තන්ගේ උදවියගේ තිබුණ ඒ උතුමන්ගේ තිබුණ ශ්‍රද්ධාදී ධර්මතා ඒ තරම් උසස් ආකාරයෙන් මේ කාලේ දකින්න ලැබෙන්නේ නැහැ. මම එහෙම කියන්නේ ධර්මය තුල පේනවා ඒ කාලේ හිටපු ස්වාමින් වහන්සේලාගේ මහා වීරයය. ඒ වගේම ගිහියත්තුත් මහ පුදුම වීරයක් දරලා තියෙනවා මේ ධර්මයේ ජීවිතය තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. අද වෙනකොට එයින් බොහෝම අවම ප්‍රමාණයක් ශේෂයක් තමයි බොහෝ සෙයින් ගිහි පැවිදි සමාජය තුළ දකින්න ලැබෙන්නේ. එනිසා මේ වගේ කාලයක මේ ඉන්ද්‍රිය ධර්ම සම කරනවා කියලා වීරිය අඩු කරනවා නම් ඊළඟට මේ සෙසු කාරණා පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැත්නම් එතන ඇතිවන ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාවක් නැහැ කියන එක තේරුම් ගන්න ඕන. හොඳට මේ කියන කාරණය. නිසා මේ වගේ කාලයක මේ වඩන වීරිය සෑහීමකටපත් වෙලා නතර කරලා අඩු කරන්න ඕන කියලා හැම අදහසකට කවුරුවත් එන්න එපා. අපේ වීරය ඒ කාලේ හිටපු උතුමන්ගේ වීරයත් එක්ක බලනකොට බොහොම ශේෂයක් ගෑවිලා යන වීරයක්වත් නැහැ. ඒ නිසා වීරය දියුණු කරනකොට සෙසු ඉන්ද්‍රිය ධර්මත් වැඩෙනවා. ශ්‍රද්ධාව දියුණු කරනකොට සෙසු ඉන්ද්‍රිය ධර්මත් වැඩෙනවා. ඒ නිසා අප විසින් ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියන මේ කරුණ ඥාන සංප්‍රයුක්ත කුසල් පිට පහල කර ගැනීම වෙනුවෙන් දියුණු කරනවා නම් මේ සියලු ධර්මතා විශේෂ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ධර්මතා විශේෂෙහි නැත්නම් මේ ධර්මතා අකණ්ඩව දියුණු කිරීම උදෙසා කලමනා සියලු දේවල් සිද්ධ කරන්නට ඕන. අපි ඉදිරියට තවදුරටත් මේ ගැන සාකච්ඡා කරනවා. ඊළඟට දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා. ප්‍රඥාව වැඩෙන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රඥාව නැති අය ඇසුරු නොකර ඉන්න ඕන. ප්‍රඥාවක් නැති කෙනෙක් ඇසුරු කරොත් ප්‍රඥාව තියෙන කෙනාට මොකද වෙන්නේ? එයාත් කාලයක් යනකොට පිරියෙනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංසග්ගා වනතෝ ජාතා අසංසග්ගේන තිජ්ජති. සංසග්ගා වනතෝ ජාතා අසංසග්ගේන තිජ්ජති. උදාහරණයක් උපමාවක් දේශනා කරනවා පරිත්තං දාරු මාරුය්‍ය යථා සීදේ මහන්නවේ කියලා. යථා සීදේ මහන්නවේ. එවං කුසීත මාගම්ම සාදු ජීවීපි සීදති. සාදු ජීවීපි සීදති.
තස්මානම් පරිවජ්ජේය කුසීතං හීන වීරියා. එහෙම තමයි දේශනා කරන්නේ. ඒ ගාථාවෙන් දේශනා කරන්නේ සංසග්ගා වනතෝ ජාතා. සංසර්ගය එකතු වීම, වුණෝ මිත්‍ර ධර්මයෙන් වෙලීම, බැඳීම, ආදරය, ප්‍රේමය වගේ දේවල් ලෝකේ. දරු සෙනෙහස, මාපිය සෙනෙහස, තව තියෙන ලෝක දේවල්. මේ සෑම දෙයක්ම සංසග්ගා වනතෝ ජාත කෙලස් වනයෙන්මයි හටගන්නේ. කෙලසුන් නිසාමයි හටගන්නේ. සංසග්ගා වනතෝ ජාතා. අසංසග්ගේන තිජ්ජති. එසේ එකතු නොවීම තුලින්මයි සිඳී යන්නේ. එකතු වෙලා නම් කිසිම දාක මේ කෙලස් හටන නසා දමනවා කියන එකක් සිද්ධ වෙන්නේ නැහැ. කයින් අතහරින්න බැරි නමුත් සිතින් හෝ අතහැර විසීමට පුරුදු වීම ඒකාන්තයෙන් වැදගත් වෙනවා. දේශනා කරනවා පරිත්තන්දාරු මාරුයිහ. මහා සාගරයේ නැවක් බිඳිලා ගියාට පස්සේ පොඩි කොටයක නැග්ගොත් ඒ කොටය නැත්නම් ඒ දර කෑල්ල එහෙම නැත්නම් ඒ වියලි ලෑල්ල කුඩා එකක් නිසා ගිලෙන්න පුළුවන් කියනවා. විශාල කොටයක විශාල පාවෙන කොටයක නැගගත්තොත් එහෙනම් ගිලෙන්නේ නැහැ. අන්න ඒ වගේ සීලය නැති අල්ප වීරියක් තියෙන ප්‍රඥාව නැති අය අසුර කරාට පස්සේ මොකද වෙන්නේ? සාදු ජීවීපි සීදති. නුවණ තියෙන සත්පුරුෂයා පවා කාලයක් යනකොට පිරිනවනවා. ඕක තමයි ලෝකේ බොහෝ සෙයින් සිද්ධවන්නේ. සත්පුරුෂයාගේ අසුරට ඇවිල්ලා අසත්පුරුෂයෝ සත්පුරුෂ වෙන වේගයට වඩා සත්පුරුෂයෝ අසත්පුරුෂ වෙනවා. මේ වගේ කාලයක නම් මේක බොහෝ සෙයින් බහුලයි. හොඳ අවධානයෙන් ඉන්නට ඕන. පොඩි කාලයකින් අහබර වන ජීවිතේ නැත්තම් ලොකු විනාශයකටපත් වෙන්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා තස්මානං පරිවජ්ජේය. නුවණ නැති කෙනා, වීරිය නැති කෙනා දුරු කරන්න කියනවා. දෙපාරක් නොසිතා දුරු කරන්න ඕන. මොකද එහෙම නැත්නම් ඒ කම්මැලිකම් Tamanට බෝ වුණොත් අපි හිතමුකෝ මෙහෙම දැන් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. යාළුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කියන අපි අද මේ උතුම් පොහොය දවසේ නැත්නම් උපෝසත දවසේ සීලයට සිල් සමාදන් වෙන උපෝසත සීලයක් සමාදන් වෙන්න පන්සලට යමු. ඉතින් අනිත් කෙනා කියනවා අද යන්න බෑ අපිට මෙහෙම වැඩ තියෙනවා ආදී වශයෙන් මෙහෙම කිව්වට පස්සේ සමහර වෙලාවට අර කැමැති වෙච්ච කෙනාගේ කැමැත්තක් නැති වෙනවා. ඕනතරම් එහෙම අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ දැහැ දකින්න යන කතා කරාට පස්සේ ඒත් කම්මැලි වෙලා නතර වෙච්ච අය අදත් ඉන්නවා සංසාරේ. ඉතින් ඒ නිසා ඒ කාරණේ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ඒ නිසා දුප්පඤ්ඤ පුද්ගල පරිවර්ජනතා ප්‍රඥාව නැති අය ජීවිතේ මුලාවටපත් වෙලා ඉන්න අය කාම ධර්ම වල වෙලිලා පැටලිලා ඉන්න අය එයා අසුරු කරන්න ගියොත් ඔය ඇත්තන්ට සිද්ධ වෙන්නේ ඒ ඇත්තන්ගේ தത്വෙටම වැටෙන එක. එනිසායි ඒ කාරණේ භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් පහල කරගන්න. ඒ වගේම පඤ්ඤාවන්ත පුද්ගල සේවනතා ප්‍රඥාව තියෙන නුවණ තියෙන අය හොයා දැන ඇසුරු කරන්න ඕන. ප්‍රඥාව තියෙන ඇසුරු කරන්න ඕනේ. පඤ්ඤාවන්ත පුද්ගල සේවනතා. එයත් බොහොම කල්පනාවෙන් මේ වගේ කාලයක කරන්න ඕන. ප්‍රඥාවන්තයෝ ඥානවන්තයෝ ධර්මධාරීන් හැටියට ඉන්න ඇතන් කෙනෙක් ඒ වේශයෙන් බොහෝ දෙනා මුලාවටපත් කරනවා වෙන්න පුළුවන්. එහෙම ඉතිහාසයක් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් තිබුණා. ඇතැම් ආගමික පිරිස් විශාල වශයෙන් ජන සමාජය මුලාවටපත් කළා. ඒ නිසා ඒ කාරණේ ගැන සැලකිල්ලෙන් ඉන්නකොට ප්‍රඥාවන්තයන් ඇසුරු කරන්ට ලැබෙනකොට පහළවන්නා වූ සිත් පරම්පරාව බොහෝ සෙයින් ඥාන සංප්‍රයුක්ත කුසල් පිට පරම්පරාවක් බවටම පත් වෙනවා. ඊළඟට ගම්භීර ඥානචර්ය පච්ච වෙක්ඛනතා මෙව මේ අත් අහලත් ඇති අහලා තිබුණත් මේ වැඩසටහන් මාලාව එකකට එකක් සම්බන්ධ වෙන ආකාරයෙන් පවත්වන නිසා නැවත හොඳට දැනගන්න. දැන් අද දවසේ ඔයත්න්ට ලබා දෙනම පසුගිය වැඩසටහන් කිහිපයම පටිගත කරපු හඬපටි ඒව නැවත අහන්න පුළුවන්. ඒව අහලා අද මේ වැඩසටහනටත් මේ විදිහටම මේ වැඩසටහනත් ඉදිරි දවසක පටිගත කරලා ඔබට ලබා දෙනවා. එතකොට ඔබට නැවත අහලා මේ නොතේරෙන තැන් පිළිබඳව නොවැටහුණ තැන් පිළිබඳව ඔබේ අවබෝධය ධර්මඥානය වඩාත් හොඳින් දියුණු කර ගන්න ලැබෙනකොට එයම භාවනාවක් බවට පත් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ පරම පාරිශුද්ධ ජීවිතයේහි ප්‍රඥා පාරමිතාව පුරපු ඒ අසිරිමත් අවස්ථා පිළිබඳව සිහි කරනවා. ඒකට කියනවා ගම්භීර ඥාන චර්ය පච්ච වෙක්කනතා කියලා. ප්‍රඥා පාරමිතාව පුරපු සෑම ජාතක දේශනාවකම සෑම චර්යාවකම තථාගතයන් වහන්සේගේ ප්‍රඥා පාරමිතාව පිරෙනවා. දාන පාරමිතාව උත්කෘෂ්ඨාකාරයෙන් පුරපු වෙසතුරු ජාතකයේ පව මොනතරම්නම් ප්‍රඥාවකින් කටයුතු කළාද? ඒ වගේ ඔබට බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධ චරිතය කොතනින් ඇහුවත් ප්‍රඥාව වැඩෙන නිසා ඒ උතුම් චරිතය සිහි කිරීම ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් පහල කරගන්න ඒකාන්තයෙන් හේතු වෙනවා. ඊළඟට තදදී මුත්තතා මේ උතුම් ධර්මයට නැවීගත් සිතකින් එළඹගත් සිතකින් ගෞරවනීය පිළිගැනීමකින් යුක්ත සිතකින් වාසය කරන බව. ඒකට කියනවා තදදී මුත්තතා කියලා. ඒක තවදුරටත් විස්තර කළොත් ධම්මවිචේ සම්බොජ්ජංගේ හෙවත් ප්‍රඥාව වැඩෙන විදිහටම සියලු ශක්තිය යොදලා නුනුවණින් ක්‍රියා කිරීමෙන් වෙන් වෙලා නුවණින් ක්‍රියා කරන්න පුරුදු වෙන එකට කියනවා තදදී මුත්තතා. එයට ඇලීගෙන ප්‍රඥාව මම කෙසේ හෝ දියුණු කරන්න ඕන කියන මේ බලාපොරොත්තුවෙන් කල්ගත කිරීම. නැත්නම් ඒ දියුණු වන ආකාරයෙන් කටයුතු කිරීම. දැන් අද වගේ දවසක මේ වගේ වැඩසටහනකදී ඒ උපරිම ආකාරයෙන් සිද්ධ වෙනවා. තදදී මුත්තතා ධම්මවිචේ සම්බොජ්ජංගේ දවස පුරාවට වැඩෙනවා. එහෙනම් ප්‍රඥාව පහළවන්නට මෙන්න මේ කියපු කරුණු ඒකාන්තයෙන් වැදගත් වෙනවා. ඥාන සංප්‍රයුක්ත කුසල් පිට පහළ වීමේ හේතු තමයි ඔබට ඔය කියලා දුන්නේ. ඔබේ හද సంతානය ඇසුරු කරගෙන ඥාන සංප්‍රයුක්ත කුසල සිත් පහළවන්නේ නැත්නම් ඒකට හේතුව හැටියට දැන් ඔබට වැටහෙනවා මොනවද අඩුපාඩු හදාගෙන කටයුතු කරනකොට ඥාන සංප්‍රයුක්ත කුසල සිත් පහළ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉන් අනතුරුව ඒ කාම සෝභන සිත් අසංස්කාර සසංස්කාර භේදයක් ඔබට අසන්න ලැබුණා, ඉගෙන ගන්න ලැබුණා. ඒ අසංස්කාරික සසංස්කාරික වීමේ හේතු පිළිබඳවත් අපි සාකච්ඡා කරමු. අසංස්කාරික කියලා කිව්වේ කිසිවෙකුගේ මෙහෙයවීමක් දිරිගැන්වීමකින් තොරව નિરાයාසයෙන් පහළ වන යම් සිතක් වේ නම් ඒකට කියනවා අසංස්කාරික චිත්තෝත්පාද කියලා. යම් කෙනෙකුගේ මෙහෙයවීමකින් අනුබලයකින් අනුදැනුමකින් දිරිගැන්වීමකින් නැත්තම් තමන්ගේම කඩා වැටුණ සිත හැකිලුණ සිත තමා විසින්ම නංවා ගැනීමෙන් යම් සිතක් පහළ කරනවා නම් අන්න ඒකට කියනවා සසංකාරික චිත්තෝත්පාද කියලා. සසංකාරික. එතකොට මේ කාමාවචර සෝභන සිත් අසංස්කාරික වීමේ හේතු උදාහරණයක් හැටියට ගත්තොත් දන් පැන් පූජා කරන කෙනෙක් ඒ දාන ආදී පූජා කරද්දී නොහැකිලුන සිතකින් පූජා කරන බව, හැකිලෙන්නේ නැතුව දෙපාරක් නොසිතා පූජා කරන බව, එහෙම වුණාට පස්සේ අසංස්කාරික සිත් පහළ වෙනවා. අසංස්කාරික සිත් හිතා කරනවද නැද්ද ආදී වශයෙන් හිතේ මන්දගාමී ස්වභාවයක් ඇති වුණොත් මම මේක කරනවද නැද්ද එහෙම ඕන තරම් පසුබහින අවස්ථා තියෙනවා. අර චූලයක සාතක බමුණට උනේ නේද? ධර්මයේ අසද්දී ඒ දහම් ප්‍රීතිය වැඩි වෙනකොට පූජා කරන්න හිතෙනවා. ඊට පස්සේ හිතනවා මම මේක පූජා කළොත් කොහොමද එළියට බහින්නේ? ඒ වස්ත්‍රේ න්යාර තිබ්බ වස්තුව ඒ වස්ත්‍රේ නැති වුණොත් එයාට විතරක් නෙමෙයි භාර්යාවට එළියට එන්න එහෙම මිනිස්සු හිටියා. අදත් ඉන්නවා එහෙම මිනිස්සු. ඔය අත්තන්ට ඇඳුම් තිබ්බට එකිනෙක මාරු කර අඳින්න. එහෙම දුප්පත් මිනිස්සු ඉන්නවා. ඉතින් එනිසා නොහැකිලුන සිතකින් නොපැකිලුන සිතකින් පරිත්‍යාග කරන බව. මේ අග්‍රම තැන තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. හැමදාම බලාපොරොත්තුනේ කවුද මගේ ළඟට යමක් ඉල්ලගෙන ඉන්නේ. කැලේට ගියත් රජමැදුරේ හිටියත් සිටුමැදුරේ හිටියත් ඒ දානාධ්‍යාසය හරි අසිරිමත්. දාන සිතිවිල්ල හරි අසිරිමත්. පසේ බුදුරජාණන් වහන්සේලාගෙත් එහෙමයි, මහරහතන් වහන්සේලාගෙත් එහෙමයි. දානයෙන් සතුට වන මිනිස්සු ලෝකේ හරිම දුර්ලභයි. දානයෙන් හැමෝටම සතුට වෙන්න බෑ. දානය කියන එක
උසස් ආකාරයෙන් පුරුදු වෙන්න නම් ලෝභය කියන ක්ලේශය අඩු වෙන්න ඕන. නිසා ලෝභය අඩු කරගත්ත කෙනෙකුට තමයි දානයේ විපුල ඵල පිණිස දෙන්න පුළුවන් වෙන්නේ. දානය. එහෙනම් දැන් අසංස්කාරික සිත් පහළ වෙන නම් හේතුව මොකක්ද? දෙපාරක් නොහිතා ඊතා ඉක්මනින් නැවත නැවත හිත වැටෙන්න දෙන්නේ නැතුව දන් පැන් ආදී දානයක් උදාහරණයක් කියලා ගත්තොත් පූජා කරන බව. ඒ වගේම සීලාදී සසු පුණ්‍ය ක්‍රියා වෙනුනොත් එහෙම තමයි. දෙපාරක් නොහිතා ඒ සඳහා යෙදීම සෑම දස පුණ්‍ය ක්‍රියාවලම දෙපාරක් නොසිතා ඒ ගැන යෙදෙන එක. යෙදෙන හැටි, යෙදෙන හැකියාව, යෙදෙන ස්වභාවය නිසා පහළ වෙනවා අසංස්කාරික කුසලසිත. අසංස්කාරික කුසලසිත. ඒ වගේම තවත් අසංස්කාරික කුසලසිත පහළ වෙන්න හේතුවක් තමයි විහාරාරාම, ඊළඟට අරණ්‍ය සේනාසන, සිතට සතුට උපදවන ආකාරයෙන් පැවතීම. සිතට සතුට උපදවන ආකාරය. දැන් මෙතනට මේ බණමඩුවට ආවට පස්සේ හැමතැනම අපිරිසුදු වෙලා නම් තියෙන්නේ. කුණු දූවිලි තියෙනවා නම් මකුළු තැල් බැඳලා නම් තියෙන හැමතැනම. එතකොට දකින්නකොටම සිතේ මන්දෝත්සාහී භාවයක් ඇති වෙනවා. මේ කෙලෙස් සහිත හිතක හැටි. සිතේ ස්වභාවය. ඉතින් ඒ නිසා පිළිවෙලකට හදපු බණමඩුවක් ඇති බව, බුද්ධ මන්දිරයක් දකින්න ලැබීම, ආරාමයක් දකින්න ලැබීම, විශාකාව පූර්ව ආරාමයේ හදද්දී අනාථපිණ්ඩික සිටුතුමා දෙවුරම් විහාරයේ හදද්දී ඒ ගැන සැලකිලිමත් වුණා. මහා පොකුණු හදලා, ඒ වගේ මල් හිටවලා, මොම දර්ශනීය ආකාරයෙන් ඒ දේවල් සිද්ධ කළා. අද වගේ කාලයක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. දැන් වගේ කාලයක මේ සමහර අවස්ථාවල සමහර ඇත්තෝ හැමෝම නෙමෙයි කැමති නැහැ සරලව ඉන්න ඕනේ කියන සරලව. ඒ සරලව ඉන්නවා කියන එකෙන් අදහස් කරන්නේ කොළ මේ බුදුරජාණන් වහන්සේට සංඝ රත්නයට යමක් පූජා කරද්දී ඒ පූජාව බාල කරනවා කියන එකයි. එහෙම නැත්නම් ඒ වටිනාකම වැඩි කරනවා කියන එක නෙවෙයි. අප්පිච්චතා කියන එක ගුණයක්. හැබැයි අල්පේච්ඡ බවට වැහිලා අල්පේච්ඡ බව හැටියට මතුවෙන මොකක්ද? ලෝභය. ඊර්ෂ්‍යාව, මසුරුකම. හරි අමාරුයි මේ හිත ගැන තේරුම් ගන්න. නිසා අපේ ජීවිතවල වංචක ධර්මවල ක්‍රියාකාරීත්වය හරිම බලවත්. මහා සංඝරත්නයට, තෙරුවන් වහන්සේලා, බුද්ධ ශාසනයට පූජා කරනකොට ඒ කාලේ සීහ සෙන්පතිතුමා තථාගතයන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලාට දානයක් පූජා කළා. මාංශමය ආහාර වලින් තමයි මේ දානි සකස් කරලා තිබුණේ. ඉතින් නිගණ්ඨය දොස් කිව්වා මේ භාග්‍යවතුන් වහන්සේ උද්දිස්සකත මාංශය වළඳනවා කියලා. දොස් කිව්වා. දොස් කියලා මේ අපවාද එල්ල කරාට පස්සේ තථාගතයන් වහන්සේ වදාරනවා මහණෙනි ඔය ඇත්තෝ අද විතරක් නෙවෙයි පෙර කාලෙත් ඔහොම මට චෝදනා කරලා තියෙනවා. මම හිමාලයේ මහානකම් කරන කාලේ ධ්‍යාන අභිඥා උපදවාගෙන අහසින් බරණැස් නුවරට ආපු දවසක එක්තරා උපාසකේ ආරාධනා කළ දානයක් දුන්නා. ඒ දානියෙත් මාංශමය ආහාර තිබ්බ මං ඒවා වැළඳුවා. වළඳලා ඉවරුණාට පස්සේ උපාසකතුමා මට චෝදනා කළා කියලා. අද ඊ නෙමෙයි පටන් ගත්තේ. ඒ කාලේ ධම්මය චෝදනා කළේ කියලා. ඊට පස්සේ ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ එදා දේශනා කරන මම ඒ කාලේ උපාසකට කිව්වා ඔය ඇත්තගේ පුතාගේ මාංශය දුන්නත් භාර්යාවගේ මාංශය දුන්නත් මම ඒ වෙනුවෙන් අනුබලයක් දීලා නැත්නම් යම් කිසි කෙනෙක් අනුභව කළා කියලා යාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යාට පාපයක් ගැලෙන්නේ නැහැ. පාපයක් යාට අයිතිවන්නේ නැහැ කියලා ඒ කාලේ යත දමනය කළා කියලා. වෙන විදිහට කියලා වැඩක් නැහැ. දැන් බලාපොරොත්තුෙන් දානයකට ආරාධනා කරලා දානෙ දීලා චෝදනා කරන්න ඉන්නකොට ඒ වගේ. ඉතින් ඒ නිසා මේ විහාරාරාම පින්කස් කරන්ට යන තැන් ඒ තැන් ඊටාම පිරිසිදුව පවතින එක, පිළිවෙලකට පවතින එක, ඒවා දකින්ට ලැබීම අසංස්කාරික පින්සිත පහළ වෙන්න, කුසල් පිට පහළ වෙන්න හේතුවක්. බලන්න දැන් අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවලට ගියාට පස්සේ මොනතරම් දර්ශනීය විදියට අද දරුවන්වැලි සෑය එහෙම තියෙන පැතිද. දැන් අද කාලේ හදලා තියෙන මහා සෑයවල ලත්තු කරගන්න බෑනේ හරියට. හිතලා බලන්න. එනිසා රජවරු මේවා ගැන තේරුම් අරගෙන තිබුණා ඒ කාලේ. සාමාන්‍ය මිනිසුන්ට වඳින්න පුදාන හදන ඒ විහාරාරාම ඉතා පිළිවෙලකට ප්‍රසන්න ආකාරයෙන්, දකුම් කළු ආකාරයෙන්, දර්ශනීය ආකාරයෙන් හැදුවා. අසංස්කාරික කුසල් සිත් පහළ වෙන්නේ ඒක හේතුවක්.
ඊළඟට තවත් කාරණයක් තමයි ඍතු සප්පාය ලැබීම. ඒ කියන්නේ ඍතු සප්පාය අධික දාහය, අධික උෂ්ණය, අධික සීතල වගේ තියෙනකොට මොකද වෙන්නේ? පින්කස් කරද්දි එහෙම නැත්නම් දන් පැන් පූජා කරද්දි වෙන යම් පින්කමක් කරද්දි හිත හැකිලෙනවා. ගතේ අධික දාහය, කායික පීඩාව නිසා පින්කස් කරන්න යන කෙනෙකුට වීරිය පුරුදු කරලා තිබුණේ නැත්නම් මන්දෝත්සාහය ස්වභාවයක් ඇති වෙලා සසංඛාරික කුසල් පිට තමයි පහළ වෙන්නේ. එහෙනම් අසංස්කාරික වෙන්න ඊතා යෝගී ඍතු සප්පායක් ලැබීම. යෝගී ඍතු සප්පායක් ලැබීම. ඉතින් මේ පින්දීමේ මේ අත්තන්ට මනාවකට ලැබිලා තියෙනවා. මනාවකට ලැබිලා තියෙනවා. ඊළඟට ආහාර පාන ආදී දේවල් භෝජන සප්පාය. භෝජන සප්පාය. හොඳ කුස පිරෙන ආහාරයක් ලැබෙන එක, කැමැති දානයක් කැමැති විදිහට වළඳන්ට ලැබෙන එක අසංස්කාරික කුසල් පිට උපදින්න හේතුවක්. ඒකේ ඇත්තක් තියෙනවා. මාතික මාතා උපාසිකාතුමිය ස්වාමීන් වහන්සේලාට ඒ කාලේ සිත දෙස බලමින් දාන සකස් කරලා දුන්නා. සිත දෙස බලමින් දාන සකස් කරලා දුන්නා. එහෙම මහ පින් ඇති උත්තමාවියෝ මේ බුද්ධ ශාසනය පහළ වුණා. තමනුත් ධර්මයෙන් සැනසීලා අන් අයටත් ඒ අවස්ථාව හිමි කර දුන්නා. ඉතින් ඒ නිසා භෝජන සප්පාය ලැබීම. මට මතකයි ඒ කාලේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා අද නම් හොඳට භාවනා කරන්න පුළුවන්. මම හෙව්වා ඇයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා අද ස්වාමීන් වහන්සේ මේ කිරි තියනවා කිව්වා. මේ කිරි තියනවා කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කැමති දෙයක්. කිව්වා වගේම දැන් ඒ ස්වාමීන් වහන්සේ රැයට භාවනා කළොත් දැන් ගොඩ දුරට කරන්නේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව කරන්නේ බෝමළුවේ. බෝමළුවේ තමයි සක්මන් භාවනාව කරන්නේ. ඉතින් බලනකොට දැන් මම ඉන්න කුටියට වඩින්න තියෙන බෝමළුව ළඟින් පහළට වඩිනකොට උදේට පේනවා කොච්චර වෙලාවක් සක්මන් කරලා තියෙනවද කියලා හිතන්න පුළුවන් අර අඩිපාරේ. ඉතින් එදා බලනකොට ඇවිල්ලා වැලි ඔක්කොම අයින් වෙලා හොඳටම අඩිපාර. හොඳට සක්මන් කරලා තියෙනවා. ඉතින් මේ භෝජන සප්පාය ලැබීම. භෝජන සප්පාය ලැබීම. ඒකෙන් කිව්වේ මේ මීකිරි පූජා කරන්න කියන එක නෙවෙයි ඈ. ඊළඟට අසංස්කාරික ඥාන සංප්‍රයුක්ත සිත් පහළ වෙන ඊළඟ හේතුව තමයි සංසාරේ පින් කර තිබීම. ඒක හැම දෙයකටම බලපානවා. සංසාරේ පින් රැස් කරලා තිබ්බොත් තමයි භෝජන සප්පාය ලැබෙන්නේ, ඍතු සප්පාය ලැබෙන්නේ. ඊළඟට කල්යාණ මිත්‍රයන් අසුර කරන්න ලැබෙන්නේ, පිළිවෙලකට හදපු ගේ දොර, පිළිවෙලකට හදපු මම්මාවත් ආදී සියල්ලම දක්න ලැබෙන්නේ සංසාරේ පින් කරලා තියෙන ප්‍රධාන සාධකය කුමක්ද? සංසාරේ පින් කර තිබීම. පින් කරලා තියෙන අර අසංස්කාරික සිත් පහළ වෙනවා. පින පුරුදු කරලා නැත්නම් අසංස්කාරික සිත් පහළ කරන්න අමාරුයි. බොහොම අමාරුවෙන් තමයි දවසක් නමුත් සිල් සමාදන් කරවන්න එකතු කරගෙන එන්න තියෙන්නේ. දවසක් නමුත් සිල් සමාදන් කරන්න එකතු කරගෙන එන්න තියෙන්නේ. ඔය අපේ පඬිත ස්වාමීන් වහන්සේ නමක් ඉතින් ඒ ප්‍රදේශයේ ඉන්නකොට ඒ ගමේ ඉන්න මිනිස්සු වැඩි පිරිසක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඉතින් මේ එහෙම කළත් හැබැයි පන්සලට එනවා. පන්සලට එනවා. දැන් මේකෙන් බේර ගන්න ඕන නිසා පන්සලට එනවා. ඇවිල්ලා ශ්‍රම දාන ආදී කටයුතු වල උදව් උපකාර කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේට මේ උපාසකවරු ගැන ලොකු කරුණාවක් තියෙනවා. හැබැයි කවදාකවත් කියන්නේ නැහැ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා. දැන් එපා කියලා කියන්නේ නැහැ. ඉතින් මේ එක දවසක් කියනවා ඔය ඇත්තෝ මේ සිල් සමාදන් වුණොත් නරකද? ඊට පස්සේ කියනවා කොහොමද හාමුදුරුවනේ එහෙම කරන්නේ? අපි හවසට මේ විදියට හැසිරෙනවා. හරි එහෙම හැසිරෙන්න කැමති තරම් කරන එක දවසක් කරන්න මාසෙකට. මාසෙකට එක දවසක්. ඉතින් කියනවා මේ පුරුද්දක් හැටියට මේක ලේසි නෑ ගලව ගන්න එක මේ පුරුද්ද. ඉතින් කියන උදේ වරුවේ සිල් සමාදන් වෙලා හවසට ඇති වෙනකන් මේ වැඩේ කරන්න. බලන්න මේ සාංශික නුවණ ඊට පස්සේ කැමති වුණා. කැමති වෙලා දැන් පන්සලට මේ ගමේ ඉන්න හැමදෙනාම වගේ ගෙන්න ගත්තා. සුදු ඇඳුම් අඳලා කොහොම හරි ගෙන්න ගත්තා. එයත් අන්ගේ භාර්යාවරුන්ට කිව්වා මේ ඇත්තෝ සිල් සමාදන් වෙලා දානි ගන්න යනකොට දානි බෙදෙන තැනට යනකොට එහෙම නැත්නම් මේ ඇත් පෙළියට යනකොට තම තමන්ගේ ස්වාමිවරුන්ට හැමෝම මල් වට්ටිය ගාන දීලා වඳින්න කිව්වා. ඉතින් කවදාවත් ලැබිලා නැහැ හැමදාම රණ්ඩු කරනවා ඉතින් ඊළාප්පාම ගෙදර මල් වට්ටිය ගාන දීලා
ඉතින් වැන්දා. දැන් ඉතින් ලොකු වෙනසක් හිතේ ඇති වුණා. එදා දවසේ කොහොම හරි බිව්වේ නැහැ. ඊට පස්සේ දැන් ඔන්න ලොකු ස්වාමීන් වහන්සේ බොහොම ඥාන සම්ප්‍රයුක්ත ලෙස නුවණින් මේ අත්තන්ට කියනවා නිතර නිතර සිල් සමාදන් වෙන්න කියලා. ඉතින් දැන් සෑම පොය දවසකම සිල් සමාදන් වෙනවා. ඊට පස්සේ දැන් ඒ ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා උපාසකවරු කියන බලන්න මේ ස්වාමීන් වහන්සේ සිල් සමාදන් වෙත දවසේ විතරක් නම් බොහොම සැනසෙල්ල ගෙදර ඉන්න පුළුවන්. ඇඟේ පතේ අමාරුවට ටිකක් මේ වගේ දෙයක් පාවිච්චි කරාට පස්සේ වැඩ කරලා ඇවිල්ලා නිදහසින් නම් වෙන මේ නෝනලා බනිනවනේ කියලා. ඉතින් අහනවා මේ ස්වාමීන් වහන්සේ ඔය ඇත්තන්ට ඕකවත් තේරෙන්නේ නැද්ද? නෝනලට හොරෙන් ඕක කරන්න බැරිද? කියලා අහනවා. මේ සත්‍ය සිදුවීමක්. ඊට පස්සේ දැන් බලනකොට මේ ස්වාමීන් වහන්සේ කවදාවත් එපා කියන්නේ නැහැ. ඊට පස්සේ කියන අනේ හාමුදුරුවනේ දැන් ඊට පස්සේ දැන් මේ සාහිත්‍ය සිල් සමාදන් වෙච්ච දවසේ ධර්ම දේශනා කරනවා ආදීනව කියලා දෙනවා. දැන් මේ වැඩේට යනකොට මද්ද්‍රව්‍ය පාවිච්චි කරගෙන ඔබ වහන්සේ කියපු බණ පදේ මතක් වෙනවා. ඊට පස්සේ අහනවා එහෙනම් ඔය අතට බණ මතක් කරන මොකටද බොන්නේ? ලස්සනට කියන මේකේ වචනේ මෙතන කියන්න බෑ. ඉතින් මේ අන්තිමට මේ ගමේ හිටු අති බහුතරයක් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් නිදහස් වුණා. ඥාන සංප්‍රයුක්ත ලෙස නුවණින් ඒ අතන්ව දමනය කළා. ආපු දවසේම විරුද්ධව කතා කළා නම් කවුරුවත් එන්නේ නැහැ. ඒ නිසා කරුණාව කියන කිතා වැදගත් උපක්‍රමශීලී වීම වැදගත්. බුදුරජාණන් වහන්සේත් ඒ අතන්ට බොහොම කරුණාවෙන් මතකයිනේ අර එක ගොවි මහත්තයෙකුගේ කුඹුරට හැමදාම වැඩම කළා. වපුරන්න පටන් ගන්න කාලේ පුරන් කොටන කාලේ ඊළඟට මේ දෙකටුන් කටන කාලේ ආදි වශයෙන් වපුරන කාලේ හැම වෙලාවකම වැඩම කළා. පිහිට වෙන්න බලාපොරොත්තු වෙන එකම කෙනෙක් වෙන්නේ. ඒ ප්‍රඥාව මෝරණකම්, ඉන්ද්‍රිය ධර්ම මෝරණකම්. ඉතින් ඒ අත්ත හිතනවා භාග්‍යවතුන් වහන්සේ මෙච්චර කාලයක් ආවා. තනියෙන් කන්න හොඳ නැහැ. ශ්‍රමණ මහා ගෞතමයන් වහන්සේලා ටිකක් දෙන්න ඕනේ. එහෙම හිතලා ඉන්නකොට තමයි ගම් වතුරක් ඇවිල්ලා ගස් ටිකම ගලවගෙන ගියේ. අන්න එදාටත් භාග්‍යවතුන් වහන්සේ වැඩියා. අන්න එදා තමයි සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුනේ. බුදු කරුණාව. ඒ විදිහට සංසාරේ පින් කර ඇති බව උපකාර වෙනවා අසංස්කාරික සිත් පහළ වෙන්න. ඒව නැත්තම් සසංඛාරික සිත් පහළ කරගන්න පහළ වෙනවා. ඉතින් ඒකටත් කල්යාණ මිත්‍ර ඇසුර අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් මේ සෝමනස්ස උපේක්ෂා කියන දෙක මේ සිත් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී වේදනාවේ ප්‍රභේදය සලකලායි දේශනා කරේ. සෝමනස්ස සහගත සිත් ඊළඟට උපේක්ෂා සහගත සිත්. එතකොට සෝමනස්ස සහගත සිත් සහ උපේක්ෂා සහගත සිත් කියලා කියද්දී ඔයත් දන්නවා සෝමනස්ස සහගත සිතක් කියනකොට බොහොම ප්‍රසාද ජනක පිනාගිය ස්වභාවයකින් යුක්තව පහළ වෙන සිත් වලට කියන සෝමනස්ස සහගත සිත් කියලා. එසේ නොවන සිත් වලින් එසේ පිනාගිය විශේෂ ස්වභාවයක් නැත්නම් විශේෂ දුකකුත් නැත්නම් අන්නේ අවස්ථාවට කියන උපේක්ෂා සහගත වේදනාවෙන් යුක්ත සිත් කියලා. යම් කිසි කෙනෙක් දැන් මේ සෝමනස්ස සහගත සිතකින් පින්ටස් කරනකොට ඒ උපේක්ෂා සහගත සිතකින් පින්ටස් කරනවට වඩා එහෙම නැත්නම් මේ සිත් දෙකේ ඇති වෙනස පිළිබඳව කතා කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් සෝමනස්ස සහගත සිත් හෝ වේවා උපේක්ෂා සහගත සිත් හෝ වේවා අපි දන්නවා අපි සාකච්ඡා කළා ත්‍රි හේතුක වශයෙන් ද්වි හේතුක වශයෙන් මේ සිත්වල ප්‍රභේදයක් තියෙනවා. මේ ඥාන සංප්‍රයුක්ත සිත් ත්‍රි හේතුක වන අතර ඥාන විප්‍රයුක්ත සිත් ද්වි හේතුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම නැත්නම් අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු තුනම යම් කුසල් සිතක යෙදෙනවා නම් ඒ සිතට කියනවා ත්‍රි හේතුක කුසල් සිතක් කියලා. යම් විපාක සිතක යෙදෙනවා නම් ඒත් එහෙමයි. යම් ක්‍රියා සිතක යෙදෙනවා නම් ඒත් එහෙමයි. මේ තුනම යෙදෙන්නේ නැතුව එයා ඒ හේතු තුනෙන් ප්‍රඥාව යෙදෙන්නේ නැත්නම් අන්නේ ප්‍රඥාව නොයෙදෙන කුසල සිත් වලට හෝ විපාක සිත් වලට හෝ ක්‍රියා සිත් වලට කියනවා ද්වි හේතුක කියලා. එතකොට මේ ත්‍රි හේතුක සිත් ද්වි හේතුක සිත් ඊළඟට ඒ පිළිබඳව ප්‍රභේදයක් තියෙනවා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ත්‍රි හේතුක ඕමක ද්වි හේතුක උත්කෘෂ්ඨ ද්වි හේතුක ඕමක මේ කුසල් සිත් පිළිබඳව ප්‍රභේද. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු තුනම යෙදෙනවා. ඒ සිත එහෙම යෙදුනට සාමාන්‍ය ත්‍රි හේතුක කුසල් පිටකට වඩා අතිශයින් ප්‍රබලයි.
එහෙම වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක මෙහෙම දෙයක්. යම් ත්‍රි හේතුක කුසල සිතකට පෙර පහළවන්නා වූ සිත් ත්‍රි හේතුක කුසල් පිට පරම්පරාවක්ම වෙනවනම් යම් ත්‍රි හේතුක කුසල සිත් පරම්පරාවකට පසුව පහළවන සිතුත් ත්‍රි හේතුක කුසල් පිට වෙනවනම් එහෙනම් අර මැද පහළවන ත්‍රි හේතුක කුසල පිට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල සිත් කියලා දේශනා කරනවා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ත්‍රි හේතුක ඒ වගේම ශක්තිමත්. එතකොට යම් ත්‍රි හේතුක සිතකට పూర్වයෙන් පහළ වෙනවා නම් ද්වි හේතුක එහෙම නැත්නම් ද්වි හේතුක සිත් ඒ වගේම යම් ත්‍රි හේතුක සිතකට පසුවත් ද්වි හේතුක සිත් පරම්පරාවක් පහළ වෙනවා නම් මැද පහළවන්නා වූ ත්‍රි හේතුක කුසල සිත් උනත් ඒ වගේ ශක්තිය ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිතකට වඩා අඩුයි. ඒවට කියනවා ත්‍රි හේතුක ඕමක කියලා. ඕමක කියන්නේ බාල කියන අර්ථය. බාල කියන අර්ථය. ශක්තිය අඩු, හීන කියන අර්ථය. උත්කෘෂ්ඨ කියන්නේ උසස් කියන අර්ථය. එහෙනම් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වෙන්න නම් මොකක්ද සිද්ධ වෙන්න ඕන? කලින් පහළ වෙන චිත්ත පරම්පරාවක් එබඳු ඌම චිත්ත පරම්පරාවක් වෙන්න ඕන. ඉන් අනතුරුව පහළවන්නා වූ චිත්ත පරම්පරාවත් එබඳු ඌම චිත්ත පරම්පරාවක් වෙන්න ඕන. එකම චිත්ත වේතියක මේ ද්වි හේතුක ත්‍රි හේතුක සිත් පහළවන්නේ නැහැ. එකම චිත්ත වේතික එක්ක ද්වි හේතුක නම් ද්වි හේතුක ත්‍රි හේතුක නම් ත්‍රි හේතුක එහෙම තමයි සිත් පහළවන්නේ. මේ කියන්නේ දැන් අපි හිතමුකෝ දාන ආදී පින්කමක් සිද්ධ කරනකොට සූදානම් වන මොහොතේ පටන් දානය අවසන් කරලා ඒ ගැන මෙනෙහි කරන මොහොත දක්වාම අකණ්ඩව ත්‍රි හේතුක ඥාන සංප්‍රයුක්ත සිත් පහළ කර ගැනීමේ හැකියාව යමකට තියෙනවා නම් අන්න ඒ වගේ කෙනෙකුට පහළවන්නා වූ බොහෝ සිත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් පිට බවට පත් වෙනවා. ප්‍රඥාව, කර්මයේ ඵලය දන්නේ නැතිකම, චතුරාර්ය සත්‍ය ගැන නොදන්නාකම, සසර ගැන නොදන්නාකම, හේතුඵල ධාම ගැන නොදන්නාකම කියන මේ කරුණු නිසා ඥාන විප්‍රයුක්ත වුණොත් එබඳු ඌම සිත් වලින් නම් දෙපස පරිවරලා තියෙන නැත්නම් එබඳු ඌම සිත් වලින් නම් මුලක් අගත් යුක්ත වන්නේ චිත්ත සම්පතිය. ඒ වගේ අවස්ථාවකට කියනවා ද්වි හේතුක ඕමක සිත් කියලා. ද්වි හේතුක ඕමක සිත්, ත්‍රි හේතුක උත්කෘෂ්ඨ, ද්වි හේතුක ඕමක දෙපස තියෙන සිත් එකේ ළඟට ත්‍රි හේතුක ඕමක, ද්වි හේතුක උත්කෘෂ්ඨ. ද්වි හේතුක උත්කෘෂ්ඨ කියලා කියන්නේ යම් චිත්ත පරම්පරාවක මුලින් පහළ වෙනවා ත්‍රි හේතුක සිත්. ඉන් අනතුරුව මැද පහළ වෙනවා ද්වි හේතුක සිත්. ආය පහළ වෙනවා ත්‍රි හේතුක සිත්. අන්න ඒ වගේ අවස්ථාවක මැද පහළ වන්නා වූ ද්වි හේතුක සිත් ද්වි හේතුක උත්කෘෂ්ඨ චිත්ත පරම්පරාවක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ද්වි හේතුක උත්කෘෂ්ඨ චිත්ත පරම්පරාවක් හැටියට. එතකොට මේ ප්‍රභේදය චිත්ත වීතීන් අතර සිද්ධ වෙන ප්‍රභේදයක් මිසක් අන්තර් චිත්ත වීතියක එක චිත්ත වීතියක සිද්ධ වෙන ප්‍රභේදයක් නෙමෙයි. ඒ පිළිබඳව අපට ඉදිරියේදී වැඩි දුරට සාකච්ඡා කරන්න ඉගෙන ගන්නට ලැබෙනවා. චිත්ත වීතිය ගැන කතා කරද්දී ඔබ තේරුම් ගන්න ත්‍රි හේතුක සිතක් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වන්නට නම් මුලක් අගත් ත්‍රි හේතුක සිත් වලින්ම යුක්ත විය යුතුයි. එතකොට මැද තියෙන සිත් පරම්පරාව ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිත් හැටියට සලකනවා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිත් හැටියට පහළ වෙනවා. ඒ වගේම එසේ නොවේ නම් දෙපස සිත් ද්වි හේතුක වෙලා මැද සිත් ත්‍රි හේතුක වුණොත් එතකොට ත්‍රි හේතුක ඕමක වෙනවා. ඒ වගේම දෙපස සිත් ත්‍රි හේතුක වෙලා මැද සිත් පරම්පරාව ද්වි හේතුක වුණොත් ඒක ද්වි හේතුක උත්කෘෂ්ඨ වෙනවා. ඒ වගේම මැද සිත් පරම්පරාව ද්වි හේතුකයි, දෙපස සිත් පරම්පරාව ද්වි හේතුකයි නම් ද්වි හේතුක ඕමක වෙනවා. ඔය විදිහට මේ සිත් වල තියෙන ඕමක භව සහ ප්‍රණීත භව, හීන භව සහ ප්‍රණීත භව පිළිබඳව තේරුම් ගන්නට ඕන. ඒ කොයි විදිහට පහළ වෙන සිත් උනත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ හෝ වේවා, ඕමක හෝ වේවා, ද්වි හේතුක උත්කෘෂ්ඨ හෝ වේවා, ඕමක හෝ වේවා, මේ පහළ වෙන සිත් වලට විපාක ලැබෙද්දී ඒ වෙනස බලපානවා. ඒ වෙනස බලපාන බොහෝ දෙනෙක් එකතු වෙලා දානමය පින්කමක් සිද්ධ කරනකොට සියලු දෙනාම වගේ ඒ දානමය පින්කමට සම්බන්ධ වුණාට ඒ අතන්ගේ සිත් යෙදෙන ආකාරයේ වෙනස නිසා ඇතම් කෙනෙකුට එකම පින්කමකදී ඥාන සංප්‍රයුක්ත සිත් පහළ වෙද්දී තවත් කෙනෙකුට ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙන්න පුළුවන්. එනිසා දැන් මෙතන ඉන්න මේ බණ මඩුවේ ඉන්න මේ උතුම් ධර්ම කතාවට සම්බන්ධ වෙච්ච අය අතර මේ බණපදයේ ඇහෙද්දී නමුත් සමහර කෙනෙකුට ඥාන සංප්‍රයුක්ත උත්කෘෂ්ඨ සිත් පහළ වෙනවා. සමහර කෙනෙකුට ඥාන සංප්‍රයුක්ත
උනාට ඒ උත්කෘෂ්ඨ බව අඩු වෙනවා. ඒවට විවිධ හේතු බලපාන දැන් කලින් කතා කරපු හේතුත් හේතු වෙනවා. ඒ වගේම තවත් හේතු අපි ඉදිරියට ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. කොහොම නමුත් දැන් ඔබ දන්න නිසා වඩාත් උසස් වන්නේ වඩාත් ශ්‍රේෂ්ඨ වන්නේ ත්‍රි හේතුක ඥාන සංප්‍රයුක්ත සිත් පහළ කිරීම පහළ කර ගැනීම කියන මේ කරුණ දන්න නිසා ඔබට දැන් පුළුවන් වැටෙන්ට යන සිත, හැකිලෙන සිත, පසුබසින සිත වහාම දිරිමත් කරගෙන සසර බය ආදී දේවල් මෙනෙහි කරලා ඒ වගේම කල්යාණ මිත්‍රයාගේ අසුර නිරන්තරයෙන් ලැබමින් බලාපොරොත්තු වෙන්නේ මරණ සතිය වගේ භාවනාවක සිත සෑම වෙලාවකම පවත්වලා කායගත සතියෙන් කයේ ස්වභාවය මෙනෙහි කරලා ජීවිතය ආදීනව මෙනෙහි කරලා බුදුපතේ තියෙන අසිරිමත් බව මෙනෙහි කරලා මේ සමස්ත කරුණු එකතු කරගෙන ඔබට පුළුවන් දැන් මෙතන ඉන්න සෑම කෙනෙකුටම වගේ පුංචි මලක් පූජා කරත් එක මලක් ශ්‍රී පාමුල පූජා කළත් ඥාන සංප්‍රයුක්ත ත්‍රි හේතුක අග්‍රගණීය කුසල් සිත් පහළ වන ආකාරයෙන් පූජා කරන්න. ඒ වගේම අපි හිතමුකෝ වාහනයක යනවායි කියලා. වාහනයක යනකොට දකින්න ලැබෙනවා ලස්සනට මල් පෙරලා තියෙන මල් ගහ. ඒ වගේ වෙලාවක හොඳට බුදු ගුණ සිහි කරලා මේ සියලු මල්ලේ බුදු සිරි පාමුල පූජා වේවා කියලා කෙනෙක් හිතනවා. ඒක ඇති කිසි වැරද්දක් නැහැ. ඥාන සංප්‍රයුක්ත අග්‍රගණීය කුසල් සිත් පහළ වෙනවා. ඒ වගේම යම් අසිරිමත් බවක් අසිරිමත් දෙයක් දැක්කට පස්සේ ලස්සන දෙයක් දැක්කට පස්සේ අපි හිතමුකෝ මෙහෙම යම් කිසි කෙනෙකුට දකින්න ලැබෙනවා රමණීය වනාන්තරයක්. රමණීය වනාන්තරයක් දකින්න ලැබෙනවා. ඉතින් නුවණ තියෙන කෙනෙක් කල්පනා කරනවා අර ඒ කාලේ රජවරු කල්පනා කළා වගේ මේ වනාන්තරය සුදුසු වන්නේ බුදුරජාණන් වහන්සේටමයි රහතන් වහන්සේලාටමයි. ඉතින් හිතනවා මේ වනාන්තරයේ මේ වනාරණ බුදුපසේ බුදුමහරහත් උතුමන්ටම පූජා වේවා. අන්න එහෙම හිතනවා. අර ඒ කාලේ රජවරු හිතුවනේ එහෙම. එහෙම හිතනකොට ඥාන සංප්‍රයුක්ත අග්‍රගණීය කුසල් පිට පහළ වෙනවා. ඒ නිසා නුවණ තියෙන කෙනෙකුට හොඳට නුවණ තියෙනවා නම් සෑම අරමුණකින්ම පින්තස් කර ගන්න පුළුවන්. නුවණ තියෙනවා නම් අපි හිතමුකෝ ලස්සනට හඳ පායගෙන එනවා පොයේ දවසක. හඳ දිහා බලාගෙන ඉන්න කෙනෙකුට ධර්මය දන්නේ නැත්නම් ඕන තරම් කෙලෙස් ඇති වෙන්න පුළුවන්. හැබැයි ධර්මය දන්න කෙනෙකුට හඳ පායගෙන එනකොට මොකද සිහි වෙන්නේ? හඳ පායගෙන එනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි වෙනවා. මේ වගේ ලස්සන හඳ මඩලක් වගේ මුහුණක් ඇති තථාගතයන් වහන්සේ සිහි වෙනවා. එතකොට ඥාන සංප්‍රයුක්ත කුසල් පිට පහළ වෙනවා. ඒ වගේම ඒක හොඳට ඒකනේ ඒ කාලේ හිටපු පින් ඇති උතුමෝ සෑම අරමුණක්ම ජීවිතයට සම්බන්ධ වෙන ඒ සෑම අරමුණක්ම ඥාන සංප්‍රයුක්ත කුසලාභිසංස්කාරයක් ජනනය වන විදියට හඳුනාගෙන පාවිච්චි කළේ. ඒකට දක්ෂ වෙන්න ඕන. ඒකට දක්ෂ වෙන්නට ලොව ඇතිතාක් විසිතුරු දේවල් දකිනකොට අර ඒ කාලේ රහතන් වහන්සේලා කියන්නේ මේ ගගනෝදරේ පායන සියලු තරු කැට පායන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන පූජාවක් සඳහාමයි. පායන හිරු මඩල පායන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. සඳ මඩල උදාවන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. මේ අසිරිමත් ගංගාවෝ ගලා යන්නේ බුදු පුදේට ආදි වශයෙන්. ඒ රහතන් වහන්සේ කෙනෙකුගේ මානසිකත්වය අපට ඒව දැකිද්දී එහෙම හිතෙන්නේ නැහැ. මේ වගේ කාලයක නම් ඒ වගේ තැන් දකිනකොට වැරදි සිතුවිලි වැරදි අදහස් ලාමක අදහස් තමයි බොහෝ දෙනාට පහළවන්නේ. මහා සාගරය ළඟට ගියාට පස්සේ සාගරය දෙස බලනකොට හිතෙන්නට ඕන මේ මහා සාගරයේ පරයා ලේ දන් දුන් භාග්‍යවතුන් වහන්සේ අපට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. එහෙමයි සාගරය දෙස බලන්න ඕන. ගලාගෙන යන ප්‍රණීත දිය ඇති දොළ පහරක් දැක්කට පස්සේ හිතන්නට ඕන මේ සිසිල් දිය පහර ගත නිමාලනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සිත නිමාලනවා. එහෙම තමයි ඒ කාලේ මිනිස්සු හිතුවේ. දැන් කාලයත් වගේ නෙවෙයි. එහෙම තමයි සෑම අරමුණකින්ම අපි අපේ කුසල් සිත් පහළ වෙන විදිහට චිත්ත නියාමයේ හසුරුවා ගන්න ඕන. චිත්ත නියාමයේ හසුරුවා ගන්නට ඕන. ඒකට දක්ෂ වෙන්න ඕන. දක්ෂ වීම සක්කෝ කියලා කියන්නේ දක්ෂ වීම. තාම වැදගත් කාරණයක් මේ බුද්ධ ශාසනය තුල. එනිසා ඇසෙන් රූප බලද්දී, කනෙන් ශබ්ද අහද්දී, ඊළඟට මේ ශරීරයට යම් ස්පර්ශයන් දැනෙද්දී, ඒ වගේම දිවට රසයන් දැනෙද්දී අපි හිතමු ප්‍රණීත රසයක් දැනෙනවා. ඒත් අතේ රසය දැනනකොට ඒත් අතේ හිතන්න පුළුවන් නම් මම මේ වගේ රසවත් දානයක් අද මහා සංඝරත්නයට පූජා කළා. මම මේ වගේ රසවත් ආහාරයක් අද බුද්ධ පූජාවට තිබ්බා. පූජා කළා. කොච්චර සතුටක්ද ඥාන සංප්‍රයුක්ත සිත් පහළ වෙනවා.
ඥාන සංප්‍රයුක්ත සිත් පහළ වෙන අපි හිතමුකෝ ඇඳක සතපෙන් නිදා ගන්නකොට මේ කොට්ට මෙට්ට ඇඳ ඇතිරෙන නිසා කයට යම් ස්පර්ශයක් ලැබෙනවා කියලා. සුව පහසුවක් දැනෙනවා කියලා. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ වගේ දේවල් පූජා කරලා තිබ්බොත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සංඝ රත්නය වෙනුවෙන් මම මේ වගේ දේවල් පූජා කරලා තියෙනවා කියලා සතුටක් ඇති වෙනවා. පූජා කළා නැත්නම් එහෙම සතුටක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ තමන් දක්ෂ වෙන්නට ඕන මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් මේ ලෝකයේත් එක්ක බාහිර ආයතනත් එක්ක සම්බන්ධ වෙනකොට පුළුවන් උපරිම ආකාරයෙන් ඥාන සංප්‍රයුක්ත කුසල සිත් පහල කරගන්න. සංසාරයක පහල කරගත් අකුසල සිත් තියෙනවා කල්ප කෝටි ගණනක් විපාක දෙන්න. ඉතින් ඒ නිසා මේ විපාකයක් මර්ධනය කරලා මේ උතුම් අවස්ථාවේ සසර දුකින් නිදහස් වෙන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් පුළුවන් තරම් කුසලාභි සංස්කාරය බලවත් කරන්න ඕන. පුළුවන් තරම් ඒ සඳහා තමයි මේ ධර්ම ඉගෙන ගන්න එක හොඳට මතක තියාගන්න. මේ කරුණු කියලා දෙන්නේ ඥාන සංප්‍රයුක්ත වන හේතු කියලා දෙන්නේ, හිත හැකිලෙන හේතු කියලා දෙන්නේ, ඒවා නැති කරගන්න. මේවා හිතට අරගෙන දැන් අපි ගත්තොතින් ඔන්න භෝජන සප්ප හරියට ආහාර වේලක් නොලැබෙනකොට දැන් ඔන්න හිත වැටෙනවා, ගතත් වැටෙනවා, කය හයිය නැති වෙනකොට තමන්ම දැනගන්න ඕනේ අද හරියට කැම ටිකක් ගන්න දුන්නා, දාන ටිකක් වළඳන්න බැරුණා. ඒ නිසා දැන් මේ හිතේ හැකිලීමක් තියෙනවා, මන්දෝත්සාහී ස්වභාවයක් තියෙනවා. මම වහාම මේක නැති කරගන්නට ඕන. භෝජනේ උදෙසා නෙමෙයි මගේ මේ පැවිදි ජීවිතය. ඔයත්ොත් එහෙම හිතන්නට ඕනේ මේ කැම ටිකක් වෙනුවෙන් නෙමෙයි මේ මිනිසත් බව කියලා හිතනකොටම ඥානයේ දෙනවා, නුවණේ දෙනවා, ප්‍රයෝගයේ දෙන උපක්‍රමයේ දෙනවා. අර වැටිච්ච සිත තවත් නගා සිටවා ගන්න ලැබෙනවා. ලෙඩ රෝග ඔය දැන් බොජ්ජංග පිරිත් වල තියෙන්නේ. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ දැඩි ගිලන් බවට පත් වෙන අවස්ථා. මුගල්ලාන ස්වාමීන් වහන්සේ දැඩි ගිලන් බවට පත් වෙන්නේ. ඒ වගේ අවස්ථාවක් බාල්හ ගිලාන කියන්නේ පාළියේ ඉතාමත්ම දැඩි රෝගී තත්වයකට පත් වුණා කියන එකයි. බාල්හ ගිලාන දැඩි රෝගියෙක් වුණා කියන එකයි. ඒ වගේ අවස්ථාවල භාග්‍යවතුන් වහන්සේ ජීවක වෛද්‍යවරයා ළඟට යන්න කියලා කිව්වේ නැහැ. දේශනා කළේ නැහැ. ජීවක වෛද්‍යවරයාට ඇවිල්ලා මේ මගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ අසනීප වෙලා තියෙනවා බලන්න කියලා කිව්වෙත් නැහැ. තථාගතයන් වහන්සේ වැඩම කළා මහා කරුණාවෙන් තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ජීවිතයේ උතුම් බුද්ධ රාජ්‍යයට පත්වීම පිණිස දියුණු කරපු ධර්මතා ගැන කියලා දුන්නා. සත්‍ය ධම්ම විතේ වීර්ය පීති පස්සද්ධි මේ ධර්මතා ගැන කියලා දුන්න බොද්ධංග ධර්ම. මේ වහගෙන ඉන්නකොට කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ජීවිතේ මේවා ප්‍රගුණ වෙලා තියෙනවා. එතකොට දැන් හිතනවා සති සම්බොධ්ධංගය ගැන කියනවා මමත් හොඳට සතිය පුරුදු කරලා තියෙනවා. ධම්මවිචේ සම්බොධ්ධංගය ගැන කියනකොට මමත් හොඳට ධම්මවිචේ පුරුදු කරලා තියෙනවා. වීරය ගැන කියන්නේ මමත් වීරය පුරුදු. එහෙම අහගෙන ඉන්නකොට නැවත නැවත ඥාන සංප්‍රයුක්ත සිත් පහළ වෙන්න පටන් ගන්නවා. ඥාන සංප්‍රයුක්ත සිත් පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ඥාන සංප්‍රයුක්ත සිත් පහළ වෙනකොට ඒ ඥාන සංප්‍රයුක්ත සිත් සෝමනස සහගත වෙනකොට සෝමනස සහගත සිත් සමග පහළවන්නා වූ චිත්තජ රූප බොහොම ප්‍රසන්න රූප බවට පත් වෙනවා. ඒ අනුසාරයෙන් ගිලන් බව ඇති කරන යම් රූප ධර්මතාසු රූප සංතතියක් වේ නම් ඒ රූප සංතතිය සමනය කරලා අභිබවලා ගිලන් බවට ප්‍රතිපක්ෂ වූ සෝමනස සහගත සිත් නිසා පහළ වන රූප සංතතියෙන් ගිලන් බව නැති කරනවා. කොච්චර දුරට නැති කරනවද කියන නම් බලවත් ගිලන් අය වහා නැගී සිටින නිසා චිත්ත ප්‍රසාදයේ කුසලයේ විශේෂතාම වැදගත් වෙනවා. ඒ තාම වැදගත් වෙනවා. නිසා ලෝකේ ලස්සන දේවල් දැක්කට පස්සේ ඒ විදිහට හිතන්න පුරුදු වෙන්න. ඊළඟට දැන් මේ සෝමනස්ස සහගත සහ උපේක්ෂා සහගත සිත්වල තියෙන මේ බලය ගැන පසුගිය වැඩසටහනේදී මේ හවස් කාලේ ධර්ම සාකච්ඡාවේදී මෙතනින් මේ පින්වත් පිරිස විමසුවා මේ සිත් වලින් කොයි සිද්ද ප්‍රබල වෙන්නේ කියලා. සූත්‍රාන්ත ක්‍රමයට ගත්තොත් සූත්‍ර පිටකයට අනුව සෝමනස්ස සහගත කුසල සිත් පහළ වෙනකොට නැවත නැවත යාට සැප වේදනාවක් ප්‍රණීත වේදනාවක් දැනෙන නිසා නැවත නැවත පින් රැස් කරන්න, ඒ වගේ දාන ආදී පින්කම් කරන්න, එබඳු උතුම් උලාර පූජාවන් සිදු කරන්න ආසාවක් ඇති වෙනවා. ඒ නිසා සෝමනස්ස සහගත කුසල් සිත් පහළ වීම නැවත නැවත සිද්ධ වෙනකොට නැවත නැවත සෝමනස්ස සහගත සිත් පහළවන්න උපකාර වන නිසා සෝමනස්ස සහගත කුසලයේ උසස් කියන උපේක්ෂා සහගත කුසලයට වඩා. ඊළඟට ඒ වගේම දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ යථා ධර්ම ශාසනයේ නම් වූ මේ අභිධර්ම දේශනාවට අනුව ගත්තොතින් කුසල කර්මයක් විමර්ශනය කරලා නුවණින් විමසලා නොසෙල් වෙන සිතකින් එක දිගට කිරීමේ හැකියාව ලබා දෙන්නේ ප්‍රඥාවන්තයෙකුට නැත්නම් ප්‍රඥාව තියෙන කෙනෙකුට. සංසුන් ඉඳුරන් නැතිව දැන්
සෝමනස්ස වේදනාවක් ඇති වුණාට පස්සේ ප්‍රනීත බවක් ඇති වුණාට පස්සේ සැප වේදනාවක් ඇති වුණාට පස්සේ බොහෝ සෙයින් ඒ සැප වේදනාව ප්‍රකාශ කරන්න සැප වේදනාව තව කෙනෙකුට අඟවන්න hina වෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ පිළිබඳව උද්‍යෝගිමත් බව ශරීරයේ හැසිරීම වලින් පේන සලස්වනවා. එතකොට දැන් මේ සෝමනස්ස වේදනාව ඇති වෙද්දි ඇතිවන කායික සහ වාචික හැසිරීම. හැබැයි උපේක්ෂා සහගත වේදනාවක් ඇති වෙනකොට ඒ විදිහට කය තව ඒ සිනහවෙන්ට හෝ එහෙම නැත්නම් කායිකව ඒ ප්‍රීතිය ඒ ප්‍රනීත බව ඒ සැප වේදනා ප්‍රකට කරන්න හෝ සූදානම් වෙන්නේ නැහැ. මොම තන්පත් හිතකින් නිවිච්ච හිතකින් නිවිච්ච ගතකින් මේ පින්කම යෙදෙනවා. ඒ නිසා අභිධර්ම යථා ධම්ම ශාසනය නම් වූ අභිධර්ම දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ විදිහට හිතලා බලද්දී නැත්නම් ඒ විදිහට දේශනා කරද්දී සෝමනස්ස සහගත සිතට වඩා උපේක්ෂා සහගත සිත ප්‍රබලයි කියලා. උපේක්ෂා සහගත සිත ප්‍රබලයි. හේතුව තමයි සෝමනස්ස සහගත සිතේ තියෙන සෝමනස්සේ වහා වෙනස් වෙන්න පුළුවන්. සෝමනස්ස වේදනාව හැම වෙලාවකම සැප වේදනාව පවතින්නේ නැහැනේ. මේ වගේ ශරීරයක් ඇසුරු කරගෙන මොහොතක් සැප වේදනා ඇති වෙනකොට එක මේ නිමේෂයක් සැප වේදනා ඇති වෙනකොට ආය අවස්ථා ගානකින් දුක් වේදනා වලින් මේ සැප වේදනාව නැතිවන විදිහටම මේ කෙනෙකුගේ ජීවිතේට පීඩාවන් එල්ල වෙනවා. පුංචි සතුටක් ලැබෙනවා බොහෝ කලකට දුකක් ලැබෙනවා. අති බහුතරයක් ඕනෑම කෙනෙක් ගත්තොත් මෙතන ඉන්නේ වැඩිපුරම දුක් වේදනා තමයි විඳලා තියෙන්නේ. නිසා දැන් උපේක්ෂා සහගත කුසල් පිට ඒ විදිහට වහාම පෙරලෙන්නේ නැහැ. උපේක්ෂා සහගත කුසල් පිටේ පැවැත්ම හොඳයි. පැවැත්ම හොඳයි බොහෝ කාලයක් පවත්වන්න පුළුවන් හැකියාව ලැබෙනවා. සෝමනස්ස සහගත සිත් වගේ වහා පෙරලෙන්නේ නැති නිසා සෝමනස්ස සහගත කුසල් පිට ප්‍රබලයි උපේක්ෂා සහගත කුසල් පිට ප්‍රබලයි සෝමනස්ස සහගත සිතට වඩා කියන අභිධර්ම දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඉතින් මේ දෙකම හොඳට තේරුම් ගන්නට ඕන. යම් කිසි කෙනෙකුට නැවත කුසල් පිට පහල කර ගන්නට සෝමනස්සේ සැපේ ප්‍රීතිමත් බව හේතු වෙනවා වගේම ඒ සිතේ අඛණ්ඩ භාවය පවත්වන්නට වෙනස් නොවන ආකාරයෙන් ඒ සිත පවත්වන්නට නම් වහා වෙනස් නොවන ධර්මතාවයක් හැටියට උපේක්ෂා වේදනාවෙන් යුක්ත කුසල් පිට පහල කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් මේ විදිහට මේ සෝමනස්ස සහගත කුසල් පිට සහ උපේක්ෂා සහගත කුසල් පිට වල තියෙන වෙනස පිළිබඳව අදහසක් ඇති කරගන්න මේ පිළිබඳව තවදුරටත් අපි ඉදිරි වැඩසටහන් වලදී සාකච්ඡා කරනවා. එතකොට මේ කාරණා දෙකම හොඳට මතක තබා ගන්න. සූත්‍රාන්ත ක්‍රමයට අනුව සෝමනස්ස සහගත කුසල් පිට ප්‍රබල වෙනවා. අභිධර්ම දේශනාවට අනුව උපේක්ෂා සහගත කුසල් පිට ප්‍රබල වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා හේතු සහිතව. ඊළඟට දැන් විපාක ලැබෙන කාලයේදී සෝමනස්ස සහගත කුසලයකට විපාක ලැබෙනකොට සිතගත සනසා ලොකු මිහිරක් ලබා දෙන්නේ ලොකු විඳීමක් ලබා දෙන්නේ ලොකු සැපයක් උත්පාදනය කළා තමයි ඒ විපාකයේ ජීවිතයට එන්නේ. සෝමනස්ස සහගත කුසලයක විපාකය. හැබැයි උපේක්ෂා සහගත කුසලයක විපාකය එහෙම නෙමෙයි. ඒක හොඳට නුවණින් තේරුම් ගන්න. උපේක්ෂා සහගත කුසලයක විපාකය ලැබෙනකොට ඒ විදිහ අමුතු ප්‍රීතියක්, අමුතු හාස්‍යයක්, අමුතු සිනාවක්, අමුතු නැලවීමක් එන්නේ නැහැ ජීවිතේ. නමුත් ඒ විපාකය මොම ශක්තිමත්ව බොහෝ කලක් පවතිනවා. සෝමනස්ස සහගත කුසලයේ විපාකේ එනම ඇවිල්ලා සෝමනස්ස කියන එක වහ වෙනස් වෙන ධර්මයක් නිසා විපාකයක් වහ වෙනස් වෙලා යනවා. ඒ නිසා විපාකයේ ලැබෙන ආකාරය අනුව සලකද්දී බොහෝ සෙයින් සෝමනස්ස සහගත කුසලයේ විපාකයට වඩා උපේක්ෂා සහගත කුසලයේ විපාකයේ ශක්තිමත් පැවැත්මක් තියෙන නිසා ඒ විපාක වශයෙන් සලගත්තේ උපේක්ෂා සහගත කුසලයේ බලවත් කියලා දේශනා කරනවා. උපේක්ෂා සහගත කුසලයේ hina වෙන්නෙත් නෑ අඬන්නෙත් නැතුව ඉන්නවා. ඉක්මනින් ගොඩාක් hina වුණොත් මොකද කියන්නේ කට්ටිය කියන්නේ? වැඩිපුර hina වෙන්න එපා අඬන්න සිද්ධ වෙනවා කියන්නේ. අඬන අයටත් එහෙම කියනවා වැඩිපුර අඬන්න එපා hina වෙන්න සිද්ධ වෙනවා කියලා. එහෙම කියන්නේ නෑනේ. එහෙනම් මිනිස්සු දන්නවා ලෝකේ වැඩිපුර hina වුණොත් අඬන්න වෙනවා කියලා. ඒක තමයි මේ කියන්නේ සෝමනස්ස සහගත කුසල් කුසලයේ විපාක පහළ වෙනවා. හැබැයි වහ වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තාදී බව අකම්පිත බව කියන්නේ නොවෙනස් වෙන බව කියන්නේ මේ උපේක්ෂාව ප්‍රබල කිරීම. බොජ්ජංග උපේක්ෂා, තලංග උපේක්ඛා, වේදනා උපේක්ඛා, తත්‍ර මධ්‍යතතා උපේක්ඛා කියලා මේ උපේක්ෂාවේ ප්‍රභේද අපි ඉදිරියට ඉගෙන ගන්නවා. මේ ඔබට ටික මේ උතුම් ධර්මයට ප්‍රවේශයක් සකස් කරලා දීලා මේ වැඩසටහන් මාලාව ඉදිරියට කරගෙන යද්දී
මේ වැඩසටහනේ මේ වෙලාවේ කල හැකි විවරණය මෙතෙන්ද සිද්ධ කරනවා. ඉදිරියට මේ වැඩසටහන සම්බන්ධ වන නිසා එකකට එකක් මේ අභිධර්මයේ කියන්නේ එකම සූත්‍රයක් වගේ නිසා ඉදිරියේදී මේ ඉගෙන ගන්න දේවල් වඩා විසද ලෙස වඩා උසස් ආකාරයෙන් වඩා ගැඹුරින් ඉගෙන ගන්න ලැබෙනවා. ඊළඟට සෝමනස්ස සහගත කුසලය මේ හොඳට මතක තියාගන්න ඕනි කාරණා. ඒකයි මේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් කිත් කියන්නේ ඒ තරමින්ම වැදගත්. සියලු පාරමිතා ධර්ම පුරණ බෝසතාණන් වහන්සේලා මේ කියපු සිල්පදෙන් තමයි එක කරන්නේ මහා කුසල් පිත් වලින්. පසේ බුදවරු මහ රහතන් වහන්සේලා හැමෝම සසර ගමන පූර්ව භාග ප්‍රතිපදාව නිවන් පිණිස කටයුතු කරපු ඒ අසිරිමත් අතීතයේ පහළ කරේ පුළුවන් තරම් මොනවද? මෙන්න මේ මහා කුසල් සිත්, ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත්. දානමය වශයෙන්, සීලමය වශයෙන්, නෛෂ්ඨාම්‍ය වශයෙන්, මෛත්‍රී වශයෙන්, අදිෂ්ඨානීය වශයෙන්, වීරිය වශයෙන්, ශාන්තිය වශයෙන් පුරුදු කළේ. දැන් ඔබටත් අද වගේ දවසක මේ වගේ හිත අති බහුතරයක් පහළ කරගන්න තමයි පරමාර්ථ වශයෙන් ගත්තොත් මේ වගේ වැඩසටහනට එන්නේ. භාවනාවක් කියලා කියන්නේත් ඒකයි. අපි ගත්තොත් විදර්ශනාවක් කරන කෙනෙක් විදර්ශනාව මුළුමනින්ම අරහත් මාර්ගයේ අරහත් ඵලයෙන් මෙපිට අරහත් මාර්ගයෙන් මෙපිට රහත් නොවිච්ච කෙනෙක්. රහත් නොවිච්ච කෙනෙක් සසු මාර්ගඵලලාභියෙක් හෝ වේවා, මගපල් නොලබපු කෙනෙක් හෝ වේවා විදර්ශනාවක් සිද්ධ කරද්දී පහළ කරන්නේ මොනවද? මෙන්න මේ කුසල් විඥාන සම්ප්‍රයුක්ත. උපේක්ෂා සාගත හෝ වේවා, සෝමනස්ස සහගත හෝ වේවා. ඊටාම වැදගත් සිත් කොටසක්. ඊටාම වැදගත් චිත්තෝත්පාදයන් පිළිබඳව තමයි ඉගෙන ගන්න ලැබෙන්නේ. මේ ජීවිතේ මේ ටික හරියට ඉගෙනගෙන දරාගත්තට පස්සේ ආය අනාගතේ මේවා ගැන මේ වද වෙන්න දෙයක් නැහැ. වද වෙන්න දෙයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ. දිත්තේම ධම්මේ පටිගච්ඡේ වඤ්ඤං ආරාධේති. මේ ධර්මය පුරුදු වෙලා තිබුණොත් මේ ජීවිතේම නොබෝ කලකින් රහත් වෙනවා. නැත්තම් මරණ කාලයේ උතුම් පදවියට අරහත් ඵලයටපත් වෙන ලැබෙනවා. එහෙම නැත්තම් මරණින් මත්තේ දිව්‍ය ලෝකයට හෝ බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා ලැබෙනවා. එහෙම නොලැබුණොත් පසේ බුදු කෙනෙක් වෙන්න ලැබෙනවා. එහෙමත් නැති වුණොත් බුද්ධානං සම්මුඛී භාවේ කිප්පා භිඤ්ඤෝ හෝති. බුදු කෙනෙක් මුණ ගැසුණාට පස්සේ තා ඉක්මනින් සතර පද ගාථාවකින් එක පදයක් අහනකොටම රහත් වෙන්න ලැබෙනවා. සහ කියන දේවල් නෙවෙයි. හොඳට මතක තියාගන්න. එක කුසල් පිට ගද වගේ දවසක මේ වගේ උතුම් ධර්මයක් ශ්‍රවණය කරද්දී පහළවන එක කුසල් පිටක බලය දාන කෝටි ගණනක බලයට වඩා වැඩි. මුළුමනින්ම චිත්තානුපස්සනාව. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. එහෙමනේ බුදුරජාණන් දේශනා චිත්තානුපස්සනාවේදී. එතකොට දැන් අපි දන්නවා මේ රාග සහිත සිත්, ද්වේෂ සහිත සිත්, මෝහ සහිත එසේ නොවන සිත් කුසල් පිට ඒ ප්‍රභේද සෝමනස්ස දෝමනස්ස වශයෙන් ඊළඟට මේ සිත්වල තියෙන උත්කෘෂ්ඨ ප්‍රභේද, මේ සිත්වල තියෙන ඕමක ප්‍රභේද, ඒ වගේම මේ සිත්වල තියෙන සසංස්කාරික අසංස්කාරික ප්‍රභේද ඔබට තමයි මේ විදර්ශනාව චිත්තානුපස්සනාව කාටත් වඩා හොඳින් කරන්න පුළුවන් වෙන්නේ. මොකද මේ ධර්මය දැන් ඉගෙන ගන්න නිසා මුළුමනින්ම විදර්ශනාවට අතිශයින්ම මහෝපකාර ධර්මපරයායක් වෙනවා. නිසා මේ බොහොම ගෞරවයෙන් අමාරුවෙන් නමුත් හදාරන්නට ඕන. ඊළඟට සෝමනස්ස සහගත කුසලය ශ්‍රද්ධාව අධික කොට ශ්‍රද්ධාව ප්‍රමුඛ ධර්මයේ කොට පවතිනවා වගේම උපේක්ෂා සහගත කුසලය ප්‍රඥාව ප්‍රමුඛ කොට පවතිනවා. උපේක්ෂා සහගත කුසලය. එතකොට යම් කුසලයකට ප්‍රඥාව අධිපති ධර්මයේ වෙනවා නම් ඒ කුසලේ වැටෙන්න තියෙන ඉඩකඩ අඩුයි. වැටෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා දැන් සෝමනස්ස සහගත කුසලයට වඩා එනම් උපේක්ෂා සහගත කුසලය ප්‍රබලයි කියලා කියනවා ඒ කාරණයෙන් සලකන්නේ. එතකොට මේ අවස්ථානුරූපීව කාරණයට සැලෙන ආකාරයෙන් පින්කම ඒ කරනු ලබන පුණ්‍ය කර්මයට සැලෙන ආකාරයෙන් ගැළපෙන ආකාරයෙන් ඒක තෝරා ගන්නට ඕන. ඒ සඳහා තවත් කරුණු ගානක් හේතු වෙනවා. එතකොට සෝමනස්ස සහගත සහ උපේක්ෂා සහගත කුසලයන්ට විපාක දෙන ආකාරය ගැන අපි යම් අදහසක් තෝරාගත්තොත් මට මතක් වෙනවා පායාසි රාජඤ්ඤ රජතුමාගේ කතාව. පායාසි රාජඤ්ඤ ප්‍රබල මිත්‍යා දෘෂ්ටියක් අරගෙන තිබ්බ කෙනෙක්නේ පායාසි රාජඤ්ඤ. ඉතින් මේ කවුද රජතුමාව দমনය කරන්නේ? කවුද රජතුමාව দমনය කරන්නේ? ඔව් එතකොට මේ පායාසි රාජඤ්ඤ කියන රජතුමාට ඇති වෙලා තිබ්බ මිත්‍යා දෘෂ්ටිය ලේසි මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි. ඒ මිත්‍යා දෘෂ්ටියේ පිළිහිටලා බොහෝ පව්කම් රැස් කරනවා. කෙනෙකුගේ සිත ඉවත් වෙනවද කියලා බලන්න ශරීරයේ මොකද කරන්නේ? ලොකු වළඳක් ඇතුළට මේ වැරදි කරපු කෙනෙක් අල්ලගෙන ඇවිල්ලා
ඊට පස්සේ ඒ වළඳේ කට හොඳට සීල් වහලා ඉන්න අනතුරු ගින්දර දානවා. ඉතින් බලාගෙන ඉන්නවා දැන් සිතයින් වෙලා යනවා. ඒ වගේ මිනිස්සු විශාල ප්‍රමාණයක් මරුවා ඒ රජතුමා. ඉතින් ඊට පස්සේ මේ අවසානයේ තීරණය කරා එහෙම මම පිළිගන්නේ නැහැ මෙලොවින් පරලොවට යන දෙයක් තියෙනවා කියලා. එයා පරීක්ෂණ කරානේ. ඔය දැන් කාලයක්වත් කරන්නේ. පරීක්ෂණ කළා. ඉතින් කොහොම හරි ඒ රහතන් වහන්සේ මේ රජතුමාව দমনය කළා. ඉතින් අන්තිමට මුලින් කියන දේවල් පිළිගන්නෙම නැහැ. ඊට පස්සේ රහතන් වහන්සේ කියනවා මහරජතුමනි ඔබ වගේ කෙනෙක් ගැන නම් මම අහලවත් නැහැ කියනවා. අර අපි කියන්නේ මේ වගේ කෙනෙක් ගැන නම් අහලවත් නැහැ කියනවා. මේ යම් පුද්ගලයෙකුගේ හැසිරීම දැකලා මෙහෙම කෙනෙක් නම් මුණ ගැසිලා නැහැ කියන්නේ ජීවිතේටවත් අන්න ඒ වගේ. ඉතින් අනතුරුව රහතන් වහන්සේ කියනවා අර අසුචි කඳක් කර තියාගෙන ඉන්න කතාව. අන්න එතනින් තමයි රජතුමා වෙනස් වෙන්නේ. ඊට පස්සේ වෙනස් වෙලා මේ රජතුමා සිත පහදවා ගන්නවා ශාස්ත්‍ර ශාසනයේ. සිත පහදවාගෙන මේ රජතුමාගේ සේවකයෙකුට කියන හැමදාම දන් පැන් පූජා කරන්න කියලා. රජතුමා අන කරනවා විතරයි. රජතුමා කවදාවත් සතුටින් ඒ දානය හා සම්බන්ධ වෙන්නේ නැහැ. හැබැයි කැමැති දානෙදි පූජා කරනවට. දාන පූජා කරනවට කැමැති. හැබැයි ඒවට අවශ්‍ය කරන මිල මුදල් රාජ භාණ්ඩාගාරයෙන් වෙන් කරනවා. වෙන් කළාට මේ එයා ඇවිල්ලා දානය සකස් කරන්න, දානි පූජා කරන්න, ඉන් අනතුරුව ධර්ම දේශනාවක් අහන්න, එහෙම සිත පහදවාගෙන සම්බන්ධ වෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙයා මරණින් මත්තේ දන් දෙන්න කියලා අන කරපු නිසා, නැත්නම් ඒ දානය සඳහා මිල මුදල් හොයලා දීපු නිසා, තම රාජ භාණ්ඩාගාරයෙන් ධනෙ ඒ වෙනුවෙන් ඉවත් අයින් කරපු නිසා මරණින් මත්තේ චාතුම්හාරාජික දිව්‍ය ලෝකේ හිස් විමානයක උපදිනවා. දැන් දිව්‍ය ලෝකේ ගියත් හිස් විමානයක ඉපදුනොත් ඇති වැඩක් නැහැ. පිරිවරක් නැතුව, ආනුභාවයක් නැතුව හිස් විමානයක උපදිනවා. සෝමනස්ස සහගත සිතකින් නෙමෙයි, උපේක්ෂා සහගත සිතකින් තමයි මෙයා දානමය පින්කමේ නිරත වුණේ. දානමය පින්කමේ නිරත වුණේ. රජතුමාගේ අන පිළි අරගෙන දානය සකස් කරපු, දන්නට සකස් කරපු උත්තර කියන කුමාරයා. උත්තර කියන කුමාරයා බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහෝම කැමැත්තෙන් පිනාගිය මුහුණින්, පිනාගිය සිතින් යුක්ත වේ දානමය පින්කම සිද්ධ කරලා දිගට ඒ දන්නට පවත්වලා මරණින් මත්තේ තාවතින්ස දිව්‍ය ලෝකේ මහේශාක්‍ය දිව්‍ය කුමාරයෙක් වෙලා බොහෝ පිරිවර සහිතව උපදිනවා. අදටත් ඇත්තේ දෙන්න දිව්‍ය ලෝකේ රජ කෙනෙක් වෙලා මේ බුද්ධ ශාසනය මුණ ගැහිලා, රහතන් වහන්සේලා මුණ ගැහිලා අඩුවෙන් එහෙම නැත්නම් නුවණ නැතිව, එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියේ තියෙන ඒ බලය නිසා ඥාන සම්ප්‍රයුක්තව, සෝමනස්ස සහගතව, එහෙම නැත්නම් ඊට සම්බන්ධ වෙලා සමහර රාජමානය, රජතුමාගේ තියෙන ඒ මේ රජකම නිසා ඇතිවන්නා වූ ඇතැම් අදහස් තියෙනවා, ඒවා හරස් වෙනවා, ඒවා බලවත් විදියට පින්පස් කරන කෙනෙකුට. නිසා ඒවට කියනවා ධන මදය, නිල මදය, ගොත්ත මදය, සිප්ප මදය, පුරෙක්හාර මදය. ඒ වගේ මදයන් කියලා කියන්නේ ප්‍රමාදයට හේතු වන කාරණා. ඒවා සාමාන්‍යයෙන් සමාජය කියන ප්‍රභූවැත්තන්ට බොහෝසෙයින් නැති වෙන්න පුළුවන් අවබෝධයක් තිබුණ නැත්තම්. ප්‍රභූන්ට විතරක් නෙමෙයි සාමාන්‍ය වැසියන්ට උනත් ඒ කාරණා වලින් මේ ප්‍රමාදයට හේතු වන කාරණා ඇති වෙනවා. මදයට සහ ප්‍රමාදයට හේතු වන කාරණා. ඉතින් ඒ නිසා සෝමනස්ස සහගත කුසල සිත විපාක දෙනකොට ඒ කාරණේදී උත්තර මානවකට නැත්නම් පායාසි රාජාන්‍ය රජතුමාගේ ධම්මයට පවත්වපු ඒ කුමාරයාට රජතුමාට වඩා උසස් විපාක ලබා දෙන්න හේතු වුණේ, ඉහළ දිව්‍ය ලෝකයකට යන්න හේතු වුණේ සෝමනස්ස සහගත සිතකින් ඒ දානමය පින්කම් සිද්ධ කරපු නිසා. රජතුමාට පහළ දිව්‍ය ලෝකයක හිස් විමානයක උපදින සිද්ධ වුණේ සෝමනස්ස සහගත සිතකින් ඒ පින්කමෙහි නොයෙදුන නිසා. අන්නේ කාරණේදී කාමාවචර විපාක ලැබෙද්දී කාමාවචර භූමියක බොහෝ සෙයින් සෝමනස්ස සහගත කුසලයේ විපාකේ බලවත් වෙනවා කියලා ඒ කාරණේ සටහන් කරලා නැත්නම් ඒ කාරණේ පෙන්වලා ප්‍රකාශ කරනවා. ඊළඟට සෝමනස්ස සහගත පින්කම්, සෝමනස්ස සහගත සිත් වලින් පින්කම් සිද්ධ වුණාට පස්සේ ඊට විපාක ලැබෙද්දී අපි හිතමු සෝමනස්ස සහගත කුසලයක විපාකයක් ලැබෙන කෙනෙක් මනුස්ස ලෝකයට ආවොතින් ලස්සන රූපයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ප්‍රියමනාප දකුණු කල රූප ඇති අය බවට පත් වෙනවා සෝමනස්ස සහගත විපාක පිටකින් ප්‍රතිසන්දිගතව. සෝමනස්ස සහගත විපාක සිතකින්. උපේක්ෂා සහගත සිතකින් ප්‍රතිසන්දිගතව මොකද වෙන්නේ? ඒ
මේ సంతాන වර්ණාදී සාපේක්ෂව ගත්තොත් සෝමනස්ස සහගත සිතකින් ප්‍රතිසන්දි ගත කෙනෙකුට සාපේක්ෂව ගත්තොත් අඩු වෙනවා. හීන වෙනවා. ඒතර ශාක්‍ය කුලේ ඉපදිච්ච බොහෝ දෙනෙක් කියන ප්‍රතිසන්දි අරන් තියෙන්නේ සෝමනස්ස සහගත සිත් වලින්. ඒ ලෝකේ ලස්සනයි කියන උදවිය ඔක්කොම වගේ සෝමනස්ස සහගත සිත් වලින් තමයි ප්‍රතිසන්දි අරන් තියෙන්නේ. බොහෝ සෙයින් ඒක ඒකාන්ත කරලා අපි වගේ කෙනෙකුට කියන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ විතරයි ඒක දකින්න පුළුවන්. ඒ නිසා සෝමනස්ස සහගත ප්‍රතිසන්දිකේක වීම ලස්සන රූපයක් ලැබෙන්න හේතුවක්. එහෙනම් දැන් ඔය මුහුණු වල ශරීරයේ තවරන දේවල් වලින් තියෙනවද වැදගත්කම? වැදගත්කමක් නැහැ. සෝමනස්ස සහගත සිතකින් ප්‍රතිසන්දියක් නැතුව මොනවා කළත් හරියන්නේ නැහැ. ඒ නිසා ගත සරසන්න විහෙසනට වඩා එන වැදගත් වෙන්නේ මොකක්ද? සිත සරසන්න. ඒකනේ මෛත්‍රී භාවනා පුරුදු කරද්දී මුඛ වන්නෝ විප්පසීදති. දේශනා කරනවා නේද භාග්‍යවතුන් වහන්සේ? මුඛ වන්නෝ විප්පසීදති. මුහුණේ වර්ණය ලස්සන වෙනවා කියලා. මුහුණේ වර්ණය ලස්සන වෙනවා. ඒකට මේ වයසද තරුණද කියන එක අදාළ වෙන්නේ නැහැ. මුඛ වන්නෝ විප්පසීදති කියන එකට වයස ભેදයක් බලපාන්නේ නැහැ. මෛත්‍රී භාවනාව කරනකොට එතන මොකක්ද සිද්ධ වෙන්නේ? සෝමනස්ස සහගත මෛත්‍රී භාවනාව සෝමනස්ස සහගත සිතකින් සිද්ධ කරන්නේ. එතකොට සෝමනස්ස සහගත සිත් පහළ වෙනවා. චිත්තජ රූප ප්‍රසන්න වෙනවා. කාලයක් යනකොට ප්‍රියමනාප දැකුම් නැති කෙනෙක් බවටපත් වෙනවා. දෙවියන්ට ප්‍රිය වෙන්නේ, මිනිසුන්ට ප්‍රිය වෙන්නේ ඒක හේතුවක් වෙනවා. උපදි සම්පත්තිය. එනිසා සෝමනස්ස සහගත සිතකින් පුළුවන් තරම් පින්දස් කරන්න. පුළුවන් තරම් අප්‍රමාදීව. දැන් ඒ වගේ දැන් අපි හිතමුකෝ දැන් මල් දෝතක් අතට අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා හිතේ සතුට ඇති කරගන්න මල් දෝත හේමම ගිහලා තියලා යා කලබලයට වැඳලා දුවන්න හදන්නේ නැතුව මල් වට්ටිය අතට අරගෙන S2 පියාගෙන බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ලස්සන දකින්න. ඒ වගේම ඒ මහා බුද්ධ පංච බුද්ධ කෘත්‍ය දවසක් වාසා සිද්ධ කරපු ආකාරය දකින්න. දැකලා හිමීන්ට සිරිපාපියෝ මබ්බියස මල් තැන්පත් කරනවා කියලා හිතාගෙන මල් පූජා කරන්න ඕන. අනිත් දේවලුත් එහෙම තමයි. දාන පූජා කරනකොට භාග්‍යවතුන් වහන්සේට දනින් වැටිලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තයට ඒ පාත්‍රයටම දාන පූජා කරනවා කියන සංඥාව ඇති වෙනකන් ඉන්න එතන. ඒ සංඥාව හිතට ඇති වෙනකම් ඉඳලා ඊට පස්සේ පූජා කරන්න. ඒ වගේ එක දානයක් පූජා කරත් හරියි. ඒ නිසා උදේ පාන්දර දවල්ට දාන පූජා කරනකොට හවසට ගිලම්පස පූජා කරනකොට ඒ අදහස හොඳට හිතට ගන්න. කලබලේ කොහෙද දුවන්නද? කොහේ යන්න? තව ටික කාලෙකින් මැරිලා යනවා. වැඩි ඒ වගේ දේවල් වලට කලබල වෙන්න එපා. කලබල නොවි අනිත් දේවල් නම් මෙහෙන් මෙහෙන් ගාලා දැම්මට කමක් නැහැ. බාගෙට කෑවට කමක් නැහැ. අනිත් දේවල් බාගෙට නෑවත් කමක් නැහැ. හැබැයි මේ දේ කරද්දී බාගෙට කරන්න එපා. අපි මේක බාගෙට කළා අනිත් ඒවා සම්පූර්ණ කරනවා. ඒක හොඳට මෙනෙහි කරන්න. මේ කෙස් ටික සරසන්න, තොල් සරසන්න, ගත සරසන්න, කකුල් වල නියපොතු පාට කරන්න. මේවට සෑහෙන කාලයක් ගන්න. කලාට කමක් නැහැ. කරන්න එපා කියන එක නෙමෙයි. ඒක අපරාධයක්. අපරාධ කාලයක්. ඊට වඩා වටිනවා ගිහින් භාග්‍යවතුන් වහන්සේ ළඟ මලක් පූජා කරන එක නියපොතු පාට කරනවට වඩා. සංසාරේ ලැබෙනවා බබලන නියපොතු. ලැබෙනවා. මේ අර මොනා තොල් වල ගාන්නේ. ඒවා ගානට වඩා වටිනවා ඊළ භාග්‍යවතුන් වහන්සේ මලක් පූජා කරන එක. බුදු ගුණයක් කියලා. එතකොට සංසාරේ හේදෙන්නේ නැති, සායම් හේදෙන්නේ නැති තොල් දෙකක් ලැබෙනවා. එහෙම තමයි. මේ ඇහි බැම ගලවන්න වෙහෙසෙනවට වඩා වටිනවා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මහා පුරුෂ ලක්ෂණ සිහි කරන එක. එතකොට දෙව්දුන්නක් වගේ ලස්සන ඇහි බැම දෙකක් ලැබෙනවා සංසාරේ. හැබැයි මතක තියාගන්න එහෙම ලැබුණා විපරිණාම ධර්මයෙන් යුක්තයි කියලා. විපරිණාම ධර්මයෙන් යුක්තයි. මේ අත හැමෝම මේ දේවල් බලාපොරොත්තු වෙනවනේ. සංසාරේ යන සිද්ධ වුණා. එනිසා මිහිරි సంతාන ඇතිව, මිහිරි රූපයක් ඇතිව, දකුම් කල රූපයක් ඇතිව ප්‍රතිසන්දි ගන්න බොහෝ සෙයින් හේතු වන්නේ සෝමනස්ස සහගත කුසලය. ඉතින් එනිසා මේ ඔය කාලේ එක බමුණෙක් තම බැමිණියට අණ කරනවා මේ බ්‍රහ්මණ වරුන්ට දන් දෙන්න කියලා. බ්‍රහ්මණවරු 8 දෙනෙකුට ගිහිල්ලා බමුණ ආරාධනා කරනවා. බැමිණිය දාන සකස් කරලා, කෑම සකස් කරලා සතුටින් යුක්ත වේ බ්‍රහ්මණවරුන්ට හැමදාම හරියට පුරපස මෝරණ හඳක් හැමදාම දකිනකොට අලුත් වෙනවා වගේ සන්තෝෂයෙන් සතුටින් යුක්තව දාන පූජා කරනවා.
අන්තිමට එහෙම දානය පූජා කළා මරණින් මත්තේ භරණී කියන දෙවංගන නමින් දිව්‍ය ලෝකෙ උපදිනවා. හැබැයි අර අන කරපු බමුණ හීන වූ ගන්ධබ්බ කායයක ඉපදිලා බලනකොට ඉතින් කාලෙ ගිහිල්ලා ජීවිතය අවසන් වෙලා ආයෙත් ඒ ජීවිතය අවසන් වෙනකම් බොහෝ සෙයින් කුසල් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ තත්වයකටපත් වුණාට පස්සේ අන්න ඒ වගේ සෝමනස්ස සාගත කුසල් පිට ඥාන සංප්‍රයුක්ත පහල කරගන්න ලැබිච්ච මේ අවස්ථාව කිසි කෙනෙක් අහක යවන්න එපා. අපරාධයක්මයි. සෑම තත්පරයකම බුද්ධාලම්බන ප්‍රීතිහිතේ ඇති කරගෙන කුසල් සිතක් පහළ වන විදිහටම මනෝද්වාරය විවර කරන්න. ඒක ඔබට ලාභයක්මයි. ඒ විදිහට එතකොට දැන් අපි ගත්තොතින් සූත්‍රාන්ත ක්‍රමයෙන් කිව්වොතින් සෝමනස්ස සහගත කුසලයේ විපාකයේ ප්‍රබලයි උපේක්ෂා සහගත කුසලයේ විපාකයට වඩා අභිධර්ම ක්‍රමයෙන් කිව්වොතින් උපේක්ෂා සහගත කුසලයේ විපාකයේ ප්‍රබලයි සෝමනස්ස සහගත කුසලයේ විපාකයට වඩා ඒ වගේම දාන විශේෂය ගත්තොතින් දානාදී පින්කම් කටයුතු සිද්ධ කරද්දී සෝමනස්ස සහගත කුසලයේ විපාකයේ ප්‍රබල වෙනවා. හැබැයි විදර්ශනා ආදී භාවනාවන් සිද්ධ කරන විශේෂයෙන් විදර්ශනා භාවනාමය කුසලයේ ගත්තොත් උපේක්ෂා සහගත විදර්ශනා භාවනාමය කුසලය ප්‍රබලයි ශක්තිමත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා විදර්ශනාමය භාවනාවක් කරන කෙනෙක් උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සිතකින් ඒ විදර්ශනා භාවනාවේ යෙදෙනකොට ඒක බොහෝ කාලයක් එක දිගට පැවැත්වීමේ හැකියාව ලැබෙනවා. විදර්ශනා භාවනානුයෝගියෙකුට මේ ඒ නාම රූප විදර්ශනාවක් සිද්ධ කරද්දී තමන් කරන විදර්ශනා භාවනාවේදී සතුට ඇති වෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු වන සතුට නැති වෙන්න පුළුවන්. සතුට ඇති වුණත් නැති වුණත් උපේක්ෂා සහගත සිතකින් දිගටම ඒ භාවනා පුරුදුවේ යෙදෙන්න පුළුවන් නම් එයාට මගඵල නිවන් සුව වරදින්නේ නැහැ. එනිසා ඒ පැත්තෙන් ගත්තොතින් උපේක්ෂා සහගත කුසලයේ විදර්ශනාමය වශයෙන් ගත්තොතින් බොහොම ප්‍රබලයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒතකොට දැන් මේ අත්දො භාවනාවක් පුරුදු කරද්දී හැමදාකම මේ භාවනාවේ මට සතුට ලැබේ, හැමදාකම බොහොම සතුට සිතකින් මේ යෙදෙන ලැබේ කියලා එහෙම බලාපොරොත්තු නොවි මේ උතුම් වැඩපිළිවෙලම අඛණ්ඩව පවත්වන්නට උත්සාහවත් වෙනවා කියන අදහසින් අඛණ්ඩව පැවැත්වීම සඳහා උත්සාහවත් වීම තමයි ඊටාම් වැදගත් වෙන්නේ. ඊටාම් වැදගත් වෙන අඛණ්ඩව පවත්වන්නට උත්සාහවත් වීම. අඛණ්ඩ භාවයේ රඳවා ගැනීම තමයි කුසල කර්ම විශේෂයි දක්ෂයාගේ කාර්යභාරය විය යුත්තේ. අඛණ්ඩ භාවයේ රඳවා ගැනීම. වාරෙන් වාරයට කරන පින්කම් ගැන නෙමෙයි අඛණ්ඩවම කුසල් පිටක පහළ වීමට මනෝද්වාරයේ ඉඩ සලසා තැබීම. ඒ සඳහා තමයි අර කලින් කියපු සියලු කාරණා උපයෝගී වන්නේ. සත්පුරුෂයාගේ අසුර, කල්යාණ මිත්‍රයාගේ අසුර, ඒ වගේම සුව පහසු ජීවිතයක් පවත්වන්න තියෙන පුණ්‍ය මහිමය, ඒ වගේ දේවල්. ඊළඟට දැන් මේ සෝමනස්ස සහ උපේක්ෂා සහගත දෙකේ තියෙනවා හීන සහ උසස් භාවයක්. දැන් අපි මෙහෙම ගමුකෝ. යම් කිසි කෙනෙක් දැන් දන්සලක් පවත්වනවා. දන්සලක් පවත්වද්දී සෝමනස්ස සහගත කුසල් පිට පහළ වෙන අවස්ථාවක්. හැබැයි ඒ දන්සල පවත්වද්දී සෝමනස්ස සහගත කුසල් පිට පහළ වෙනවා. හැබැයි මේ සෝමනස්ස භාවය ප්‍රනීත සෝමනස්ස භාවයක් නෙමෙයි. ඒක හීන සෝමනස්ස භාවයක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාන ප්‍රනීත සෝමනස්ස භාවය කියන්නේ කුමක්ද? යතෝ යතෝ විපස්සති කන්දානං උදයබ්භයං ලබති පීතිපාමොද්ධං අමතන්තං විජානතං. ස්කන්ධයන්හි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මනසිකාර කරමින් විදර්ශනා භාවනාවක සිත නිමග්නව පවත්වද්දී යමෙකුට ප්‍රීති පුණ්‍ය සෝමනස්ස සහගත සිතකින් මේ ස්කන්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ වටහා ගන්න පුළුවන් නම් අන්නේ සෝමනස්ස අතිශයින් ප්‍රබලයි කියලා කියනවා. අතිශයින් ප්‍රබලයි. එනිසා දැන් සාමාන්‍ය ලෝකයේ පින්කස් කරද්දී දාන ආදී පින්කම් තොරන් ඊළඟට ශබ්ද පූජා, හේවිසි පූජා, ඒ වගේ දේවල් තියෙනවානේ. ඒ දේවල් ඉතා වටිනවා. ඒවා විවේචනය කරනවා නෙවෙයි, ඒවා ඒකාන්තයෙන් සිද්ධ කරන්නට ඕනේ. හැබැයි ඒ වගේම පහළ වෙන සෝමනස්සේ ප්‍රනීත සෝමනස්සයක් නෙමෙයි. ප්‍රනීත සෝමනස්ස වේදනාවෙන් යුක්ත කුසල් පිට නෙමෙයි. හීන සෝමනස්ස වේදනාවකින් යුක්ත කුසල් පිට පහළ වෙන තමයි බොහෝ සෙයින් තුඩු දෙන්නේ. නුවණ තියෙන කෙනෙකුට ධර්මයේ හොඳට පුරුදු කරපු කෙනෙකුට මේ වගේ අවස්ථාවලින් ප්‍රනීත කුසල් පිට පහළ කරගන්න පුළුවන්. අර ඒ කාලේ ගර්භණී මහතාවක් අහසින් යන්නේ පහන් පූජාවක ලස්සනේ ශබ්ද පූජාවේ මිහිරි ස්වභාවය ඇහිලා, මිහිරි ශබ්දය ඇහිලා සමහර වෙලාවට ඒ පර්වතයට නැගලා චෛත්‍ය ස්ථානයට ගියපුවාට එච්චර සෝමනස්සයක් නැහැ.
හැබැයි එතෙන්ට යන්න බැරි වෙච්ච ගර්භණී මාතාව ඈත දිහා පහන් වැට දැකලා මිනිසු ප්‍රදක්ෂිනා කරනවා දැකලා හොරණය ශබ්ද පූජාවන් දැකලා ඇති වෙනවා අප්‍රමාණ ප්‍රීතියක්. සෝමනස්ස සහගත කුසල් පිට පරම්පරාවක්. එහි තියෙන ශක්තිය නිසා අහසට නැගිලා අහසින් යනම ශරීරයේ පුළුන් රොදක් වගේ ඒ චෛත්‍ය මළුවට මහා කන්දක් මුදුනට. ඉතින් ඒකට හේතු වන්නේ සෝමනස්ස සහගත කුසල් පිට පහළ වීම. එනිසා ඒ සෝමනස්ස සහගත කුසල් පිටේ හීන ප්‍රනීත භාවයක් තියෙනවා. ඒ වගේම ඒ සෝමනස්ස වේදනාවේ හීන ප්‍රනීත භාවය. උපේක්ෂා වේදනාවේ හීන ප්‍රනීත භාවයක් තියෙන අපි දැන් ගත්තොත් යම් කිසි අවස්ථාවක තමන්ගේ මව්තුමිය හෝ පියතුමා වෙනුවෙන් මිය පරලොවගේ මව්පියවරු වෙනුවෙන් දන් පෙන් පූජා කරන සමහර ඇත්තෝ බේරෙන්න බැරි තැන නැත්තම් වගකීමකින් බේරෙනවා කියලා හිතාගෙන එහෙම කැමැත්තකින් නෙමෙයි චාරිත්‍ර විදියක් ඉෂ්ට කරනවා කියලා හිතාගෙන බොහෝ දෙනා අම්මා තාත්තා වෙනුවෙන් දන් පෙන් පූජා කරලා බණක් කියවලා දානයක් දෙනවා. ඒක නිකන් වගකීමකින් බේරෙන්න. ලෝකයෙන් එන අපවාද වලින් බේරෙන්න. නැත්තම් අවංකවම ඒ තමන්ගේ දෙමව්පියන්ගේ ගුණ අනුස්මරණය කළ යත්තන්ට පරලොව යහපත පිණිස හේතු වේවා කියන අදහසින් නෙමෙයි. අන්න ඒ වගේ අවස්ථාවක දානයක් පූජා කරද්දී උපේක්ෂා සහගත කුසල් පිට පහළ වෙනවා. ඥාන විප්‍රයුක්තව බොහෝසෙයින්. ඒ උපේක්ෂාව බොහොම හීන උපේක්ෂාවක් කියලා කියනවා. නමුත් විදර්ශනා සංඛාර සංස්කාර ධර්ම පිළිබඳ උපේක්ෂාවටපත් වීම සංස්කාරයන්ගේ උත්පාද භංගය දැකලා ඊළඟට උදේ වය දැකලා වෙනස දැකලා ඒ වගේම සංස්කාර ධර්ම වල සැබෑ ස්වභාවය දැකලා උපේක්ෂාවෙන් යුක්ත වේදස බලන්ත පුරුදු වීම. ඒ වගේ තියෙන උපේක්ෂාව ප්‍රණීත උපේක්ෂාවක්. එහෙම නැත්නම් උපේක්ඛා භ්‍රම විහාරාදී තියෙන උපේක්ෂාව. ඒ වගේම පංචම ධ්‍යාන කුසල් පිටවල තියෙන උපේක්ෂා වේදනාව. මේක ප්‍රණීත උපේක්ෂා වේදනාවක්. ඒ නිසා මේ උපේක්ෂාවෙත් තියෙනවා හීන ප්‍රණීත භාවයක්. සෝමනස්සේ වගේම. ඉතින් මේ කාරණා ටික මේ කාමාවචර සෝභන කුසල් සිත් සම්බන්ධයෙන් විපාක සිත් සම්බන්ධයෙන් ක්‍රියාතිත් සම්බන්ධයෙන් ඔයත්තන්ට මතක් කළේ නැවතත් කිව්වොත් මේව බොහෝම මහෝපකාරයි ඔබ මා යන නිවන් ගමනට. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පිළිවෙත් පුරන කෙනෙකුට මේ කුසල් සිත් වලින් ලැබෙන ශක්තිය ජවය මෙපමණයි කියන්න බෑ. රූපාවචර කුසල් සිත් උපදවන කෙනෙකුට අරූපාවචර කුසල් සිත් උපදවන කෙනෙකුට පූර්ව භාග ප්‍රතිපදාව නැත්නම් මූලික ප්‍රවේශය එහෙම නැත්නම් ඒ උතුම් කුසල් සිත් පහල කරගන්න අවශ්‍ය කරන කර්මස්ථාන භාවනා මානසිකාර්ය සිද්ධ කරන්නට මෙන්න මේ ඥාන සංප්‍රයුක්ත සෝමනස හෝ වේවා උපේක්ෂා හෝ වේවා මේ කුසල් සිත් තමයි හේතු වන්නේ. ඒ නිසා මේ ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න මේ කරුණු නැවත නැවත අහලා මේ සිත් වලට මහා කුසල සිත්, මහා විපාක සිත්, මහා ක්‍රියා සිත් කියලා මේ මහා කියන උපසර්ගය එහෙම නැත්නම් විශේෂණ පදයේ යොදලා තියෙන්නේ ඇයි කියලා කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන්. දැන් මින් කලින් ඉගෙන ගත්ත සිත් අකුසල් සිත් වලට හෝ විපාක සිත් වල මේ අහේතුක සිත් වලට හෝ මහා කියන මේ විශේෂණ පදයේ යෙදුනේ නැහැනේ. මහා කුසල සිත් කියලා කිව්වේ නැහැනේ. ඒ වගේම අනාගතයේ ඉගෙන ගන්න, ඉදිරියේදී ඉගෙන ගන්න රූපාවචර සිත් වලට මහා රූපාවචර සිත් කියලා කියන්නේ නැහැනේ. අරූපාවචර සිත් වලටත් එහෙම කියන්නේ නැහැනේ. ලෝකෝත්තර සිත් වලටත් එහෙම කියන්නේ නැහැනේ. එහෙනම් ඇයි මේ සිත් 24 හඳුන්වද්දී මහා කුසල සිත් 8, මහා විපාක සිත් 8, මහා ක්‍රියා සිත් 8 කියලා හඳුන්වන්නේ? දේශනා කරනවා මේ කියන කාමාවචර සෝභන කුසල් පිත් ඒ අතරින් අපි ගත්තොත් කාම සෝභන මේ කුසල් පිත් නැත්නම් කුසල චිත්තෝත්පාදාට මේ අතින් ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික විපාක සිතකින් නැත්නම් අසංස්කාරික කුසලයක විපාක සිතකින් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික මහා කුසල් සිතට ලැබෙන විපාකයට කියනවා සෝමනස්ස සහගත ඕම ඥාන සංප්‍රයුක්ත ඕම අසංස්කාරික ඕම විපාක චිත්තය කියලා. එතකොට මහා බෝසතාණන් වහන්සේලා ලෝකේ පහළවන තා අතීතේ වේවා අනාගතේ වේවා පස්චිම භවික බෝසතාණන් වහන්සේලා පහළවන්නේ ඥාන සංප්‍රයුක්ත සෝමනස්ස සහගත මේ මහා විපාක සිත. එහෙම නැත්නම් පළවෙනි මහා විපාක සිතෙන් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික විපාක චිත්තයෙන් තමයි සියලු බෝසතාණන් වහන්සේලා පිළිසිඳගන්නේ. ඒ වගේම සියලු අංග ශ්‍රාවක උතුමෝ පිළිසිඳගන්නේ. සියලු පසේ බුදුරජාණන් වහන්සේලා පිළිසිඳගන්නේ. බොහෝසෙයින් මහා ශ්‍රාවක උතුමෝ පිළිසිඳගන්නේ මෙන්න මේ මහා කුසලය නැත්නම්
මහා කුසල් පිට කටේ පළවෙනි කුසල් පිටර ලැබෙන විපාකය වෙන එහිම මහා විපාකයට නැත්නම් එහිම මහා විපාකසිත ප්‍රතිසන්දිත වශයෙන් ලබාගෙන. එනිසා මේ සිත් මහා කුසල් පිට මහා විපාකසිත කියන්න සාධාරණ කාරණයක්. සාධාරණ කාරණයක්. ඒ වගේම සර්වඥතා ඥානය, බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය, ආසයානුසය ඥානය, මහා කරුණා සමාපatti ඥානය කියන මේ සියලු ඥානයන් චිත්තෝත්පාද වශයෙන් ගත්තොතින් කුමක්ද? මේ සිත් කොටසේම අපි ඉගෙන ගන්න ඥාන සංප්‍රයුක්ත, අසංස්කාරික හෝ සසංකාරික, ඥාන සංප්‍රයුක්ත, සෝමනස්ස සහගත හෝ උපේක්ෂා සහගත, ඥාන සංප්‍රයුක්ත, අසංස්කාරික හෝ සසංකාරික ක්‍රියාසිත වලින් තමයි, ක්‍රියාසිත වල ප්‍රඥාවට තමයි මේ සර්වඥතා ඥානය, ඊළඟට ආසයානුසය ඥානය, ඊළඟට ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා හඳුන්වන්නේ. ඒ වගේ සියලු ඥානයන් තථාගත බුදු සිතේ ඇතිවන මේ මහා ඥාන බලය පරමාර්ථ වශයෙන් පෙන්වුවොත් චෛතසික ධර්මයක් හැටියට මේ කියපු කාමාවචර ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිත හතරේ තියෙන ප්‍රඥාව. ඒක තමයි කියන්නේ අසාධාරණ ඥාන, අසාධාරණ ඥාන ප්‍රඥාව කියලා. එනිසා මේ සිත්වලට මහා ක්‍රියාසිත කියලා කියන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඒ විදිහට මේ මහා කියන විශේෂණ පදයේ යෙදෙන්න තවත් හේතු බොහෝ තියෙනවා. මේ හේතු අතර දැන් අපි ගත්තොතින් මේ මහා කුසල් පිට අතට විපාක වශයෙන් ගත්තොතින් දිව්‍ය ලෝක 6, මනුස්ස ලෝකේ මේ සප්තකාම ස්වර්ගයේම විපාක ලැබෙනවා. හැබැයි රූපාවචර කුසලයේ විපාකය ලැබෙන්නේ ඒ බ්‍රහ්ම ලෝකයේ පමණයි. අරූපාවචර කුසලයේ විපාක ලැබෙන්නේ ඒ බ්‍රහ්ම ලෝකයේ පමණයි. එනිසා ඒකට මහා කියන විශේෂණ පදේ යොදන්න උවමනා නැහැ. එනිසා මේ කුසලයේ තියෙන, මේ විපාකයේ තියෙන, මේ ක්‍රියාසිතේ තියෙන අසිරිමත් බව නිසා විපාක ලැබීම වශයෙන්, එහෙම නැත්නම් ඒ කුසල් පිට ඉදිරි උතුම් මහත්ගත ලෝකෝත්තර සිත්වලට උපකාර වීම වශයෙන් ලබා දෙන හය නිසා ඒ සිත්වලට මහා කියන ඒ විශේෂණ පදේ යොදලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා පුළුවන් තරම් මේ මහා කුසල් පිට පහල කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට ඔබ විසින් සිද්ධ කරන්නට සෑම වෙලාවකම හැකි හැම උත්සාහයක්ම ගන්න. ඒ උදෙසා තමයි මේ කාරණා ටික මේ සිත් සම්බන්ධයෙන් ඔබට කියලා දුන්නේ. එතකොට තවත් බොහෝ විස්තර තියෙනවා. දැන් අපි ඉදිරි කොටස්වලදී ඒ ගැන කතා කරන නිසා මේ මුල් අවස්ථාවේ අත්‍යවශ්‍යයෙන් දැනගත යුතු කොටස් ටික තමයි මෙතෙන්දී ඔබට දේශනා කරන්නේ. ඉදිරි කොටස්වලදී දැන් මේ චෛතසික පිළිබඳව කතා කරන්න තියෙනවා අපිට. ඊළඟට වේදනා, කෘත්‍ය ආදී, ආරම්මන ආදී වශයෙන් මේ සිත් පිළිබඳව කතා කරන්න තියෙනවා. වීති වශයෙන් කතා කරන්න, වීති මුක්ත වශයෙන් කතා කරන්න තියෙන මේ අවස්ථාවවලදී නැවත නැවත මේ දේවල් අහන්න ලැබෙන ඉඳ මේ ටික ඉස්සෙල්ලාම මතක තියාගන්න. එතකොට කාමාවචර සෝබන සිත් 24 පිළිබඳව යම් අදහසක් මෙතනින් මේ පින්වත් පිරිසට ඇති වෙන්නේ නැtei කියලා මම හිතනවා. ඒ පිළිබඳව නොතේරෙන තැනක්, කාමාවචර සෝබන සිත් 24 පිළිබඳව නොතේරෙන තැනක් තියෙනවා නම්, දැනගන්න යමක් තියෙනවා නම් අද හවස් කාලේ ඔබට පුළුවන් ඒ ගැන විමසන්න, අපට පිළිතුරු ලබා දෙන්න. ඒ කාමාවචර සෝබන සිත් පිළිබඳව මේ ලැබිච්ච දැනුම දැනට ප්‍රමාණවත් කෙටියෙන් නැවත සමාලෝචනයක් කළොත් කාමාවචර සෝබන සිත් 24යි, කුසල සිත් 8යි, විපාක සිත් 8යි, ක්‍රියා සිත් 8යි. එතකොට කුසල සිත් 8 සෝමනස්ස උපේක්ෂා වශයෙන් බෙදෙනවා වගේම, ඥාන සංප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත වශයෙන් බෙදෙනවා වගේම, සසංකාර අසංස්කාර වශයෙන් බෙදෙනවා. ඒ විදිහට බෙදෙනවා ක්‍රියාසිත, මේ විපාක සිත් ටිකක්. ඒ විදිහටම බෙදෙනවා ක්‍රියාසිත ටිකක්. එතකොට මේ කුසලයේ විපාකය, කාමාවචර මහා කුසල් පිටවල විපාක සප්තකාම ස්වර්ගයේම, දිව්‍ය ලෝක සහ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ සහ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6 සහ මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි වශයෙන්, භවාංග වශයෙන්, චුති වශයෙන්, තදාරම්මන වශයෙන් ලැබෙනවා. එතකොට ප්‍රතිසන්දි, භවාංග, චුති, තදාරම්මන කියන කෘත්‍යයන් මේවා මොනවද කියලා අපි ඉදිරියට ඉගෙන ගන්නවා. ඊළඟට කාමාවචර මහා ක්‍රියාසිත 8 පහළවන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට. ඒවා පහළ වෙන අවස්ථා මොනවද කියන එක තවදුරටත් ඉදිරියේදී අපි විස්තර වශයෙන් ඉගෙන ගන්නවා. කෙටියෙන් අවස්ථාවේ හැටියට තමයි ඔය කරුණු ටික ඔබට මතක් කළේ. ඊළඟට කුච්චිතේ පාපකේ ධම්මේ
ඒක ඉතා වටිනා කාරණයක්. කුච්චිතේ පාපකේ ධම්මේ. මම මේ මෑතක ධර්ම සාකච්ඡාවකට ගියා. මේ අතට මතක කරන්නම්කෝ. මේ වැඩිහිටි දිනයක් වෙනුවෙන් මේ ප්‍රදේශයේ ඉන්න වැඩිහිටියෝ බලංගොඩ ඉන්න ප්‍රදේශයේ ඉන්න වැඩිහිටියෝ එකතු කරලා මට හිතෙන්නේ අඩුම තරමින් 500ක්වත් ඉන්නේ නැති. ඉතින් ඒ අත්ව කිව්වා වැඩසටහන සංවිධානය කරපු අය මේ ස්වාමීන් වහන්සේ වෙනදා අපි කරන්නේ ධර්ම දේශනාවක් අහන එක. අපේ මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බොහෝ ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි ධර්ම සාකච්ඡාවක් කරමු කියලා. මමත් ඉතින් කැමති වුණා. දැන් ඉතින් වලපය ගොඩපය තියාගෙන ඉන්න අයනේ උපකාරයක් කරන්න ඕනනේ කියලා. ඉතින් මම හිතුවා මටත් හොඳ අවස්ථාවක් නෙමෙයි අම්මලා ලොකු සේවයක් කරපු අය මේ තාත්තලා නේද? වර්ග පරම්පරාවක් බිහි කරපු අය. එහෙම නොයෙක් කරුණු මටත් වැටහුණා. ඉතින් බොහෝ දුර පළාත් වලින් ඇවිල්ලා තිබුණා. ප්‍රශ්න අහන්න හැම කෙනෙක් මේ මයික් එකක් දුන්නාට පස්සේ ඉතින් මේ උපාසකම් වල අහන ප්‍රශ්න බොහොම පරලෝට හොඳ ප්‍රශ්න. ඒ කියන්නේ දැන් උපාසකමට මරණය ගැන ටිකක් තේරිලා තියෙනවා කියලා තේරෙනවා. අහද්දි. ඉතින් හරි පහසුවෙන් උත්තර දෙන්න පුළුවන්. පහසුවෙන් කියන්නේ අපහසුයක් නෙවෙයි. හිතේ සතුටින් උත්තර දෙන්න පුළුවන්. ඉතින් ඒක මිනිස්සෙක් වයසක කෙනෙක්. වයසක ඇත්තෙක් තනියෙන් නැගිටින්නත් බෑ මට එතන කවුරු හරි නැගිට්ටෙව්වා. ප්‍රශ්නයක් අහන්න ඕනකම හොඳ උපාසක මහත්තයා අහන්න. ඉතින් මෙයා අරගෙන මොනවදෝ ටිකක් කියලා අහනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේක ආගමක් නෙවෙයි මේක දර්ශනයක්. ඒ වගේ මේක යහප එක ප්‍රශ්නයක්. මේක වහන්සේ කියන්නේ මේක ආගමද දර්ශනයක්ද? දැන් මගෙන් මේ අහන්නේ. ඊට පස්සේ අහනවා මේ කුසලයේ පින සහ දෙකක් මේක එකක් නෙමෙයි. මේ මනුස්සයර තියෙන ප්‍රශ්නේ. ඉතින් දැන් මම මෙන්න මේක කියලා දුන්නා. මට ඒ වෙලාව මේක මතකයට ආවා. මම කියුවා කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති इति කුසලා කියලා. කුසලය ගැන. ඉතින් මේ මම උපාසක මහත්තයාට පැහැදිලි කරලා දුන්නා මේක දෙකක් කියලා දේශනා කරන්නවත් කියන්නවත් හිතන්නවත් යන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රයට පහර ගැසීමක් සිත පිළිබඳව තථාගතයන් වහන්සේ මුළුමනින්ම දේශනා කළේ ධම්මසංගණී ප්‍රකරණය නම් වූ අභිධර්ම දේශනාවේ පළවෙනි ධර්මපරියාය තුල. එතන තමයි කුසල් පිට පිළිබඳව අකුසල් විපාක ක්‍රියාසිත පිළිබඳව දේශනා කරන්නේ. එතන පින් සිත් කුසල් පිට කියලා එහෙම ප්‍රභේදයක් නැහැ. සිතක් පහළ වෙද්දී කුසල් පිටක් පහළ වෙද්දී ඒකේ ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ අනුව තමයි ඒක හඳුනාගන්නේ. අකුසල් පිටක ලක්ෂණ වෙනම තියෙනවා. ආදි වශයෙන්. ඉතින් දැන් මෙහෙම කියලා මම කිව්වා මේක දර්ශනයක්ද ආගමක්ද කියන එක නෙමෙයි. ඔය අතට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ඔබේ දුක නිවන්න දේශනා කරපුවා. ඒ නිසා අප්‍රමාදීව මේ ධර්මයේ හැසිරෙන්න. මේ මනසේ වාඩි වුණා. වාඩිලා ආයෙ නැගිටලා ආයෙ අහනවා නෑ මේක දර්ශනයක් මේක ආගමක් නෙවෙයි. මේ කුසලයයි පිනයි දෙකක් මේක එකක් නෙවෙයි කියලා. ඉතින් ඒ වෙලාවේ තරුණයත් ටිකක් එතන හිටියා. දැන් ඒ අත්ලන්ට එහෙම මොකුත් ප්‍රශ්න ඇත්තෙත් නෑ. ඇත්තෙත් නෑ කියන ප්‍රශ්න අහන්න තේරෙන්නේ නැත්නම් ඉතින් මම දෙතන සමහර විට. ඉතින් මේ මට එකපාරට කියවන බලන්න මේ උපාසක මහත්තයා මේ මැරෙන්න වලපය ගොඩපය තියාගෙන කතා කරන දේවල් කියලා. කේන්ති ගියා හොඳටම කේන්ති ගියා. දැන් ඉතින් ඒ අත්තට මේ සිත ගැන කියලා මේ ඔක්කොම ටික උගන්වන්න ඕනේ. මම ඉතින් පස්සේ මේ බැලුවා මේ අත්ත තනියෙන් හම්බුනත් කියන්නේ ඔය අත්තට දැනගන්න වෙන නම් ආරණ්‍යට එන්න මම කියලා දෙන්නම් කියලා. මේ ඒ වගේ මිනිස්සුන්ට ගිහිල්ලා තියෙන වැරදි දේවල් හිත දැන් ඕක මතක් කර කර තමයි මැරෙන්නේ. කුසලයයි පිනයි දෙකක්ද දන්නේ නැහැ. දහම හිතේ තියෙන ලාක මරන මොකද්ද හිතේ තියෙන විචිකිච්ඡාව මේ ධර්මයේ පිළිබඳව. විචිකිච්ඡාව. මේක මේ කල්ප කෝටි ගාණක් පෙරම් පුරලා දේශනා කරපු ධර්මයේ මේක ආගමක්ද මේ කොහෙන් ආපු අදහස්ද මේවා? මට නම් එහෙම අදහසක් නිකන්වත් එන්නේ නැහැ හිතට. බුදුරජාණන් වහන්සේගේ මම පැහැදිලිව කිව්වා මේක භාග්‍යවතුන් වහන්සේගේ නික්ලේශී හද මඩලින් පැන නැගිලා මහනෙල් මල සුවඳ විහිදෙන සිරිමුව මඩලින් සුදු බුදුරැස් ධාරාවෙන් ඔබේ ජීවිතය පිළිබඳව කියා දුන් පාඩමේවත් ශ්‍රී සද්ධර්මය. ඔබ මේක පුරුදු කරන්න. දෙතුන් වතාව එයාට පක්ෂපාතී කියපු දෙනෙකුත් ඊට පස්සේ නැගිටලා ප්‍රශ්න අහනවා. වෙලාවට ආරණ්‍යයට ඇවිල්ලා තනියෙන් මුණ ගැසුනේ නැත්තේ. අර ඒ කාලේ තියෙන ඉතින් මේ පිළිගන්නේ නැත්තම් කරන්න ඕනේ දේවල් බණ පොතේ උගන්වලා. එතකොට මේ ධර්ම ඉගෙන ගත්ත කෙනෙකුට සැක සංකා උපදින්නේ නැහැ. දැන් මේක ඉගෙන ඔය අතර දැන් අදහසක් වෙනවද කුසලයයි පිනයි දෙකක් කියලා?
දැන් ඔයත් දන්නවා යම් සිතක මෙන්න මේ ලක්ෂණ වලින් යුක්ත නම් ඒකට කුසල් සිත කියන්න සුදුසුයි. ඒකට පින් සිතක් කියන්න සුදුසුයි. දැන් මෙන්න මේ අර්ථය අද උදෑසන කාලේ මේ ප්‍රශ්නේ මින් ඉදිරියට චිත්තෝත්පාදයකින්වත් ඇති වෙනව නම් ඒක වළක්වා ගන්නට ඕන. ඒක ධර්මයේ පෞද්ගලික කාලේ පුරාවටම අපේ රටේ භික්ෂූන් ඊළඟට ගිහියත්ෝ ඔය ප්‍රශ්නේ මතකලා කොච්චර මිනිසු ටිකක් මුලාවටපත් කරා. හිතලා බලන්න. දැන් ඒ අදහස් අරගෙන ඉන්න අයට තථාගතයන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව සැක සංකා උපදවා ගැනීම අර කිව්ව තදදි මුත්තතා කියන කාරණයට විරුද්ධයි. මේ ධර්මයේ හිත දැඩි ලෙස පිහිටුවා ගන්න බෑ ඒ වගේ සැක තියෙනවා නම්. ඒ නිසා දැන් එහෙම සැක සංකා ඇති වෙන්න විදිහක් නෑ ඔය අත්තන්ට. කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති इति කුසලා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුච්චිතේ පාපකේ ධම්මේ පිළිකුල් කටයුතු පාප ධර්ම සලයන්ති චලයන්ති ඒ කියන්නේ තදංග වශයෙන් ප්‍රහාණය කරනවා. කම්පෙන්ති විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරනවා. විද්ධංසෙන්ති සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නේ යමකින්ද අන්නේට කුසල් ධම් කියලා කියනවා. කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති इति කුසල. ඔබ තමයි දේශනාව. පාපී ලාමක අකුසල් ධම් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් යමකින්ද ප්‍රහාණය කරන්නේ අන්නේට කියනවා කුසලය කියලා. අන්නේට කියන මොකක්ද? පින කියලා. ඉතින් ඒ නිසා දැන් ඒ වගේ විපරීත අදහස් එහෙම ඇති වෙන්න විදිහක් නැහැ. මෙතන එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ විපරීත අදහස නැති කරගන්න. හැම වෙලාවකම මේ ධර්මයේ ඉගෙන ගනිද්දී හිතන්න මට අමා නිවන් සැනසෙන්නම මේ බණපද හේතු වේවා. වෙන කිසි දෙයක් හිතන්න එපා. එච්චරයි. මේවා ගැන සැක උපදවන්න ඔයත් කවුද? මම කවුද? නිසා මේවා ගැන සැකනේ මේක වචනයක තියෙනවා මේ කල්ප කෝටි ගණනක වටිනාකම. මෙන්න මේ කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති इति කුසලා කියන මේ බණපදේ වටිනාකම මේ මුළු විශ්වයේම තියෙන සියලු රන්ටිදී මුතුමැණික් එක ගොඩකට ගැහුවත් මේ උතුම් විවරණයට සමාන කරන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධම්මෝ මහග්ග රතනෝ රතනේසු ලෝකේ කියලා. ධර්මයේ උතුම් රතනයක් ලෝකේ තියෙන රතනයන් අතර. ධම්මෝ පනේසෝ සුගතප්පසත්තෝ. සුගතයන් වහන්සේ ප්‍රශංසා කරන ලද ධර්මය. ඊළඟට පහාය කංව පුඤ්ඤං හි පහතබ්බංච පාපකං. මේක ඉතා වැදගත් කාරණයක්. තන්දී පන්ධකාරංව ද්වයං ඔත්වා කුකං විය කියලා ගාථාවකින් දේශනා කරනවා. පහාය කංච පුඤ්ඤං හි පින කියන මේ ස්වභාවය නැත්නම් කුසලයේ කියන මේ ස්වභාවය ප්‍රහාණය කවදා හරි දවසක ප්‍රහාණය වන ධර්මයක්. පුඤ්ඤ පාප පහිනස්ස කියන්නේ කවදා හරි දවසක ප්‍රහාණය කරන ධර්මයක්. කවදා හෝ දවසක ප්‍රහාණය කරන ධර්මයක්. අකුසලය කියන්නේ ප්‍රහාණය කළ යුතු ධර්මයක්. කුසලය කියන්නේ ප්‍රහාණය කරන ධර්මයක්. කුල්ලූපමං වූ භික්ඛවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්ථායනෝ ගානත්ථාය කියලා දේශනා කරන්නේ. පහුරකට උපමා කොට මේ උතුම් ධර්මයේ මම වදාරමි. නුඹලාට මේ ධර්මයේ රැගෙන යාම පිණිස නොවේ ඊතර වීම පිණිස පමණයි. එනිසා කුසලයේ දවසක ප්‍රහාණය වෙනවා. කුසලයක් දවසක ඉවත් වෙනවා. අකුසල ඒකාන්තයෙන් ප්‍රහාණය කළ යුතු ධර්මයක්. ඒකට කුසල ධර්මතා වලින් අකුසල ධර්මතා ඉතිරියක් නැතුව ප්‍රහාණය වෙච්ච දවසට අකුසල ධර්ම සියල්ල ප්‍රහාණය වෙච්ච දවසට කුසල පිට පහළවන්නේ නැහැ. ඒතර පහළවන්නේ ක්‍රියාසිත පමණයි. ඒ වගේ උතුම තමයි බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා කියලා කියන්නේ. එතකොට අද උදෑසන කාලේ උදේවරුේ අපි කතා කළේ මේ කුසලයේහි කාමාවචර සෝභන කුසල් පිට 24 ඒ කුසල් පිට වල සෝමනස්ස උපේක්ෂා කියන මේ වෙනස
මේව විපාක ලැබෙනකොට සෝමනස්ස කුසලයේ විපාක, උපේක්ෂා කුසලයේ විපාක කියන මේ දෙකේ වෙනස. ඊළඟට සෝමනස්ස සිතේ සහ උපේක්ෂා සිතේ තියෙන හීන ප්‍රනීත භාවය, සසංස්කාර අසංස්කාර වීමේ හේතු, ඊළඟට ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත වීමේ හේතු ගැන මෙන්න මේ සමස්තය තමයි අද උදෑසන කාලේ කතා කරේ. ඊටාම් වැදගත් කොටසක්. ඊටාම් වැදගත් කොටසක්. මේව හොඳට නැවත නැවත සිහි කරලා ඉදිරියේදී අහන්න ලැබුණාම නැවත නැවත අහලා ඔබට දැන් අද දවසේ පසුගිය වැඩසටහන් හාම එක තැටියකට තැටිගත කරලා අද ධර්ම දානයක් හැටියට ලබා දෙනවා අපේ පින්වත් ඒ රූපාරන්දුනගේ මෑණියන් වහන්සේ තමයි ඒ සඳහා බඩපැන දරලා තියෙන්නේ. ඉතින් අපි මේ මෑණියන් වහන්සේට ආශිර්වාද කරනවා. ඒ උතුම් ධර්මය නැවත ඔබට අසන්න සලස්වන්නට ඒ ධනය පරිත්‍යාග කරලා ඒ හඬපට නැත්නම් ඒ ධර්මයේ තැටිගත කළ ඔබේ අතට ලබා දෙනවා. ඉතින් මේ පින්වත් මෞතුමියට ඒ උතුම් ධර්ම දාණය උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම උපකාර වේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරමු, ප්‍රාර්ථනා කරමු. දැන් උදෑසන කාලේ වැඩසටහන අපි මෙතකින් අවසන් කරනවා. හවස් කාලේ වැඩසටහන අපි හවස් වරුවේ ආරම්භ කරනවා. සියලු දෙනාම බොහොම නිශ්ශබ්දව පහළ වන සෑම සිතක් පිළිබඳවම අවබෝධයෙන් නුවණින් සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් ඒ සිත දෙස බලන්න. ඒ සිත වහාම නිරුද්ධ වන හැටි බලන්න. කිසිම අධිකාරයක් පැනවීමක් ඒ වගේම හැසිරවීමකින් තොර වේවා උපදින නිරුද්ධ වන හැටි බලන්න. ඒ සිත මොනතරම්නම් අනාත්ම ධර්මයක්ද කියන මේ අනාත්ම සංඥාව හිතේ ඇති කරගන්න බලන්න. මේ ගතවන සෑම තත්පරයක්ම ඔබේ මිනිසත් බව ලැබිච්ච වටිනා ජීවිතය අවසන් කරමින් අවසන් වෙලා යනවා කියලා සිහි කරන්න. එනිසා මේ උතුම් වැඩසටහනට ඇවිල්ලා අද වගේ දවසක ගත කරගන්න ලැබීම ඒ තරම්ම වටිනවා, ඒ තරම්ම භාග්‍යයක්, ඒ වාසනා මහිමය ඔබට යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අමෘත මහා නිවනින් සැනසීම පිණිසම ඒකාන්තයෙන් උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.